හරි දරුවනේ සුබ උදෑසනක් ඔයාලා හැමෝටම අපි මම කියන දේ ඇහෙන කට්ටිය පොඩි හැන්ස් අප් එකක් දෙන්න බලන්න තව පාරක් කිට්ලුවක් නෑ අපි එදා පටන් ගත්ත පුතේ ජෛව විවිධත්වය කියන පාඩම මම ආයසරයක් ඒ පාඩමේ මුලට ටිකක් කියලා දෙනවා ජීවීන් අතර පවතින විවිධත්වයට තමයි පොදුවේ ජෛව විවිධත්වය කියලා කියන්නේ දරුවනේ පාඩමේ නම ජෛව විවිධත්වය අපි ඒක 12 වෙනි පාඩම අපි මේක පස්සේ පාඩම් කීපයක්ම කරලා තින්නේ අපි මේක නොකර හිටියේ මේ ටියුට් එක දීලා කරන්න ඕන නිසා හරි මේකෙදී පුංචි නිර්වචන කීපයක් තියෙනවා දරුවනේ පොඩ්ඩක් පාඩම් කරගන්න ඕන නිර්වචන ටික ඒ ටික මම මෙන්න මෙතන එදා අපි ගොඩනගුවා යම් කිසි පරිසරයක ඉන්න සියලුම ජීවීනුයි එයාලත් එක්ක අන්තර්ක්‍රියා කරන භෞතික පරිසරයයි උදාහරණ වලින් කියවන පසවාතය ජලයයි එකට ගත්තාම අපි කියනවා පුතේ ඒකට මොකක් කියලාද පරිසර පද්ධතියක් කියලා කියනවා පරිසර පද්ධතියක් කියලා කියනවා දරුවෝ ළඟට උදාහරණ කීපයක් දෙනවා වනාන්තරයක් දිරා යන කොටයක් කඩලාන ශාක කඩලාන ප්‍රජාව ඒ වගේම ගෙවත්තක් හරි ඊට පස්සේ ඊළඟ නිර්වචනය තමයි පරිසර පද්ධතිය කියනවානේ එතකොට දැන් මේ කතා කරපු පරිසර පද්ධතිය තියෙනවානේ ආන්ගේ පරිසර පද්ධති එකක් අනිකක් එක්ක වෙනස්නේ හැම වෙලෙම නේ දැන් වනාන්තරයයි සහ දිරායන කොටයක් ගත්තම සම්පූර්ණයෙන්ම වෙනස්නේ හරි ආන් අය පරිසර පද්ධති අතර පවතින විවිධත්වය වෙනස්කම් විවිධත්වයට කියන පුතේ පරිසර පද්ධති විවිධත්වය කියලා. පරිසර පද්ධති අතර පවතින විවිධත්වයට කියන පරිසර පද්ධති විවිධත්වය කියලා. ගැටලුවක් නැහැ මතක තියාගන්න ඕනේ. එතකොට ඒකේ තියෙන විවිධ දේවල් මොනවද? ඒකේ ඉන්න සත්තු වෙනස්. ඒකේ ඉන්න ශාක වර්ග වෙනස්. එතකොට ඒකේ ඉන්න භෞතික පරිසරයේ තියෙන විවිධ සාධක වෙනස් ඒ වගේ මේකේ දේශගුණික සාධක වෙනස් පුතේ right ඊට පස්සේ ওই විදිහට ගත්තාම ওই විවිධ පරිසරවල ඉන්න ජීවියෝ ගත්තාම ඒ ජීවි විශේෂ අතරත් විවිධත්වයක් තියෙනවානේ ආන් එහෙම ජීවි විශේෂ අතර තියෙන විවිධත්වය කියන පුතේ මොකද්ද විශේෂ විවිධත්වය කියලා ජීවීන් අතර තියෙන විවිධත්වය කියන පුතේ මොකද්ද විශේෂ විවිධත්වය කියලා ජීවීන් අතර පවතින විවිධත්වය කියන පුතේ විශේෂ විවිධත්වය කියලා එතකොට ඒකෙදි එයාලගේ දේහ හැඩය වෙනස් එයාලගේ ප්‍රමාණය වෙනස් පෝෂණ රටාව වෙනස් ප්‍රජනන රටාව වෙනස් හරි දැන් උදාහරණයක් ගත්තම තාරාවා සහ කපුටා දෙන්නම කුරුල්ලෝනේ තාරාවත් කුරුල්ලෙක් කපුටත් කුරුල්ලෙක් ඉතින් කපුටාගේ තාරාවගේ වෙනස්කම් නැද්ද පොට්ට විදියට වෙනස් නේද දෙන්න මොනවද දෙන්නක වෙනස්කම් හොටෙන් පටන් ගමුකෝ තාරාවගේ හොට ෆ්ලැට් කපුටාගේ හොට උලක් වගේ තාරාව සුදු පාටයි කපුටා කළු පාටයි හරි තාරාවගේ හොට කහ පාටයි ඔහොම වෙනස්කම් තියෙන කපුටාගේ හොටත් එක්ක ඔක්කොම කළු පාටයි හරි ඒ වගේ වෙනස්කම් ගොඩාරියක් තියෙනවා අන්න ඒ වගේ විශේෂ අතර තියෙන විවිධත්වය කියන පුතේ විශේෂ විවිධත්වය කියලා ඊළඟට මෙන්න මේ විදිහට ජීවි විශේෂ ගත්තාම ඒ විශේෂ හරි අතර තියෙන වෙනස්කම් වලට හේතුව තමයි එයාලගේ ජාන වෙනස් ජාන විවිධ right ජාන විවිධත්වය right ජාන විවිධත්වය තමයි හේතු වෙන්නේ ඒකට පරිසර පද්ධති විවිධත්වය ජීවි විශේෂ විවිධත්වය සහ එයාලගේ ජාන අතර තියෙන විවිධත්වය තුනම එකට පොදුවේ ගත්තාම අපි කියනවා පුතා ඒකට ජෛව විවිධත්වය කියලා. ඔන්න ජෛව විවිධත්වය කියන එකට හොඳ නිර්වචනයක් ලැබුණා. ජෛව විවිධත්වය කුමක්ද කියලා හොත් එමා ලියන්න මොකද්ද? පරිසර පද්ධති විවිධත්වය, ජීවි විශේෂ විවිධත්වය හා ඔවුන්ගේ ජාන අතර පවතින විවිධත්වයට තමයි තරුණේ පරිසර පද්ධති විවිධත්වය කියලා කියන්නේ. එතකොට ඔයාලගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මෙන්න මේ වගේ. ජෛව විවිධත්වයේ සංරචක තුනක් නම් කරන්න කිව්වොත් ඒකට අයිති තුන් දෙනා තමයි කවුද පුතේ? පරිසර පද්ධති විවිධත්වය, ජීවි විශේෂ විවිධත්වය, ජාන විවිධත්වය. හරි? ඒතර මෙන්න මේ තුන තමයි පරිසර පද්ධති ජෛව විවිධත්වයේ සංරචක තුන right? ජෛව විවිධත්වයේ සංරචක තුන නම් කරන්න කිව්වොත් මේ තුන තමයි ලියන්න ඕනම. right? ප්‍රශ්නයක් විතර ඕක තමයි අහන්න පුළුවන්.
මං කියපු දේවල් පැහැදිලි ඇති රයිට්. ඊට පස්සේ මේ ජෛව විවිධත්වය මොකටද කියලා තමයි ඊළඟට අපි කතා කරන්නේ. මොකක්ද මේකේ වැදගත්කම රයිට්. ඒ වැදගත්කම ගැන මම කතා කරා. මම චුට්ටක් කතා කරන්නම්. පළවෙනි එක තමයි ඉහළ ජෛව විවිධත්වයක් තියෙනකොට ඒ පරිසර පද්ධති යහපැවැත්ම ස්ථායීතාවය ඉහළයි. හරි. ඒ කියන්නේ එක එකනා සෑහෙන්න වෙනස් නම් එයාලගේ අදහස් අනම්මන ඔක්කොම වෙනස්නේ. එතකොට එයාලා එකෙක් තව එකෙක් මත යැපීම කියන එක අඩු වෙනවා. එකෙක් තව එක්කෙනෙක්ව පරයා නැගීම කියන එක අඩු වෙලා එයා ඒ ස්ථායීව ඒ පරිසරයේ ඉන්න පටන් ගන්නවා. හරි. එකම විදිහට ඉන්න කට්ටිය හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? එයාලගේ අවශ්‍යතා සමාන වෙලා හරි අවශ්‍යතා සමාන වෙලා එක මරා ගන්න පටන් ගන්න අන්තිමට එකෙක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන විදිහට මරා ගන්න පටන් ගන්නවා. නමුත් මෙයාලා විවිධයිනේ. විවිධ වුණාම මොකද වෙන්නේ? එක්කෙනෙක් කැමති රතු පාට ජම්බු වලට, අනික එක්කෙනා කැමති රෝස පාට ජම්බු වලට. මේ වගේ හරි එක එක්කෙනාගේ විවිධ ආකාරයේ වෙනස් අවශ්‍යතා තියෙනකොට වෙනස් ඌමනා තියෙනකොට එයාලට මේ යහපැවැත්මක් එයාලගේ හොඳට පැවැත්මක් තියෙනවා ස්ථායී right. ඊළඟට මේ ජෛව විවිධත්වය නිසා පරිසර සුන්දරත්වය වැඩි වෙනවා. එතකොට ශ්‍රී ලංකාව ඇවිල්ලා ජෛව විවිධත්වයෙන් අනුන් රටක්. එතකොට දකුණු ආසියානු කලාපයේ ආසියන් zone එකේ right. ආසියානු කලාපයේ මේ සපුෂ්ප ශාක උරගයෝ උභයජීවියෝ ක්ෂීරපායු විශේෂ ඝනත්වයේ ඉහළම රට මොකද්ද? ශ්‍රී ලංකාව right. මේවා ඉහළම රට තමයි ශ්‍රී ලංකාව කියලා මේ හොයාගෙන නම් කරලා තියෙනවා. ඒ වගේම මේ ඉහළ ජෛව විවිධත්වයක් අපේ රටේ තියෙනකොට දැන් අපේ රට හෝ මොනෑම රටක තියෙනකොට ඒවා බලන්න සංචාරකයෝ වෙනවා වැඩි. ඒවා බලන දරුවනේ සංචාරකයෝ වෙනවා වැඩි. සංචාරක ආකර්ෂණයේ ඉතා ඉහළයි right. එතකොට ඒකත් එක්තරා මේ වාසියක් රටක් විදිහට ගත්තාම රට ඇතුළේ ඩොලර්ස් එන එක වැඩි වෙනවා right. ඒ වගේම ජෛව විවිධත්වය හේතු කොටගෙන ජීවි විශේෂ අතර තරංගය අඩු වෙලා තියෙනවා. තරංගය අඩු වෙන්න තමයි එයාලගේ පැවැත්ම තහවුරු වෙන්නේ. තරංගය වැඩි වෙච්ච ගමන් එකාගාර මං වෙන කතා ගන්න පටන් ගන්නවා කියලා නේ. එකම දෙයට ආස කරන ගොඩක් කට්ටිය හිටියොත් ඒ එකම දේ වෙනුවෙන් අර ගොඩ කට්ටිය මොකද වෙන්නේ? ෆයිට් කරන්න ගන්නවා right. එකම දේ වෙනුවෙන් අර ගොඩාක් කට්ටිය ෆයිට් කරන්න ගන්නහම තරංගය වැඩි වෙනවා right. දැන් මේ දවස්වල නේද? මේ දවස්වල නේ හරි තරගයකට මේ උදාහරණයක් තමයි එතනම අපේ මේ විභාග ක්‍රමයනේ. විභාග ක්‍රමයක් තරගයක් තමයි. නමුත් එතනදී මේ හානියක් වෙන්නේ නැහැ කාටවත්. ඒ වුණාට ඉතින් අපේ මේ දැන් විභාග ක්‍රමය අනුව ගත්තාම සාමාන්‍ය 5 වසරේ ඉන්න නේද? ළමයාට 5 ශිෂ්‍යත්ව ලියන්න හරි මේ අම්මා ඔයාලත් එහෙම වෙන්නද right. අම්මා ඔයා ඉස්කෝලේ දාලා ඊට පස්සේ ඉස්කෝලේ ඇරුණු වෙලේ ඉඳලා හරිද සමහරවිට හවස 6-7 වෙනකම් පන්ති වෙන්නේ. හරි. ඒකට හේතුව තමයි මේ කොහොම හරි විභාගේ පාස් කරවා ගන්න කියන අරමුණ තමයි එතනට හේතුව වෙන්නේ. ඉතින් එතනදී ලොකු තරගයක් ඇති වෙනවා ඔයාලාට. ඔයාලාට ලොකු තරගයක් ඇති වෙනවා. ඉතින් එතනදී නේද? ඒ අර තරගය හේතු වෙලා තියෙන අර එක විභාගයනේ ශික්ෂත්ව කියලා එක විභාගයයි තියෙන්නේ. ඔය 5 වසර ළමයින්ට ඒ වගේම ඕ ලෙවල් වලත් තරගයක් තියෙනවා. හරි. ඊට පස්සේ ඒ ලෙවල් වල තරගයක් තියෙනවා. ලොකු තරගයක් සාමාන්‍යයෙන් ලංකාවේ විභාගවල තියෙනවා. මොකද වෙනත් පාරවල් අඩු විභාග නොලියා යන්න පුළුවන් පාරක් නැති නිසා වෙන්නේ. නමුත් වෙනත් රටවල් වල නම් විභාගේ නොලියා ඕ ලෙවල් කියන එකේදී මේ ළමයාට විෂයන් තෝර ගන්න පුළුවන්. තෝරගෙන එයා හැම එක්කනම හැම විෂයක්ම කරන්න ඕනේ නැහැ දැන්. ඒ වගේ තියෙන කීපයක් තියෙනවා නේ. නමුත් තරංගය අඩු වෙලා තියෙනවා කියලා මතක තියාගන්න. එතකොට මෙතනදී කතා කරන්නේ ශාක ලෝකය ගත්තාම එයාලා ආලෝකයට ඊට කඩ වලට වතුරට වගේ ඒවට තරංගයක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් කොස් ගහක් යටට වැටෙන කොස් ඇට. හරි. කොස් ගහක් යට කොස් ඇට 20ක් 30ක් පැලවෙනවා. පැලවුණාට ඒ කොස් ඇට 20 30 මේ පැල 20 30ම උස යන්නේ නැහැ, ලොකු වෙන්නේ නැහැ. ඒ 20 30ම ටිකක් කල් ගියාම මැරිලා යනවා. ඒකට හේතුව තමයි අර මෞෂාකය මහ ගහ ළඟ වැටෙන ඔක්කොම ටික පෝෂණය මදි වෙනවා. මොකද මහ ගහෙන් පෝෂණය උරා ගන්නවනේ. ඒතකොට චූටි ඒවා ඔක්කොම ටිකක් කල් යද්දි මොකද වෙන්නේ? මැරිලා යනවා. ඒතකොට ඒ වගේ ආහාර වලට වාසස්ථාන වලට ආරක්ෂාවට right. ඒ වගේම තමයි මේ සහකරුවන් තෝරා ගන්නත් තරගයක් තියෙනවා. හොඳේ.
සහකරුවන් තෝරගන්න තරගයක් තියෙනවා. නැත්නම් මේ මංගල යෝජනා දාලා එහෙම නෙවෙයි හරි තරගයක්. කෙලින්ම නේද මේ මාරාන්තික තරග තියෙන අය. එකෙක් මැරලා තමයි අතර වෙන්නේ ගොඩාක් දුරට සතුන් අතරයි. ඊළඟට මේ වයිල්ඩ් ටයිප්ස් ගැන මම එදා කියලා දුන්නා නොහිත දර්ශන. හරි. සාමාන්‍යයෙන් කැලෑවේ ඉන්න ජීවියෝ කැලෑවේ මේ සාමාන්‍යයෙන් අපි මේ ගෙදර දොරේ පාවිච්චි කරන සුදුසු ජීවියෝත් ඇවිල්ලා ඇත්තටම කැලෑවේ හිටපු කට්ටියනේ. හරි. දැන් කැලෑවේ කට්ටිය ගෙවල් වලට හුරු වෙලා දැන් පූසා කියන එක නා ගෙදරට හුරු වෙලා නේද? හැබැයි පූසාගේ කැලෑ වර්ෂන් එක තමයි හරි වයිල්ඩ් වර්ෂන් එක තමයි මේ වල්බාවානේ. ඒ වල්බාවා වල්බාවානේ මම මතකයි නම ඒක තමයි. හරි. එතකොට එයා ඇවිල්ලා මේ එයාට කවුරුත් කෑම ගෙනත් දෙන්නේ නැහැ. ඉතින් එයා හුරු වෙලා ඉන්නේ කොහොම හරි කෑම හොයාගන්න කැලෑව ඇතුලේ. ඉතින් කෑම කැලෑව ඇතුලේ හොයාගන්න නම් එයාට හොඳට දුවන්න පුළුවන් වෙන්න ඕනේ. එයාගේ හොඳට ශක්තිමත් වෙන්න ඕන. සහ එයාගේ ඊව හොඳට වැඩි වෙන්න ඕන. කන් දෙක හොඳට ඇහෙන්න ඕන. හරි. එතකොට නියපොතු හොඳට උල් වෙලා තියෙන්න ඕන. හරි. ආයෙත් නේද කැලෑ අනිවාර්යයෙන්ම සෝල්දාදුවෙක් වගේ කවුරුත් කෑම ගෙනත් දෙන්නේ නැහැ යා. නමුත් ඉතින් ගෙදර ඉන්න පූසා මොකද වෙන්නේ? ඌ පුරු ගා කකුල වැඩ දෙපාරක් කරගෙච්ච ගමන් ඔයාලා ආයෙන්න මේ හිටී කියලා නේද කෑම ටිකක් හරි මේ දුන්නා. ඉතින් ඌ ඉතින් අර මේ හුරු වෙලා තියෙන්නේ. මේ පුරු ගානකොට කෑම හම්බ වෙනවා කියලා හුරු වෙලා. ඉතින් ඌට බලෙන් කෑම හොයාගන්න විදිහක් නැහැ. නේද? එහෙමත් පූසෙකුට තමයි සාමාන්‍යයෙන් බලෙන් ගිහලා ওই මීයක් කරේ මේ අල්ලන් හරි ඉවිල්ලා කන්නේ. හරි. එතකොට එයාලා ගන්න දරුවෝ කතා කරනකොට එයාලා මේ දැන් ශාක වර්ගත් ගන්න පුළුවන් ශාක වර්ගත් වයිල්ඩ් ටයිප් තියෙනවා ශාක වර්ග සරලයි ඒ කැලෑ තියෙන ශාක වර්ග සාමාන්‍යයෙන් මේ ලේසියකට මැරෙන්නේ නැහැ හරි ඒවා කළු බෝධි වලට ඔරොත්තු දෙනවා හරි අහිතකර තත්ත්ව දරාගෙන ඉන්නවා ඉතින් ඒ වගේ දේවල් තියෙනවා නේද ඉතින් ඒවා අපිට ගන්න පුළුවන් නොහිත් ප්‍රදර්ශ ගන්න පුළුවන් කැලේ හරි ඒතොර ඒ කැලේ තියෙන ඒවා අරගෙන අපිට පුළුවන් ඒ වගේ ජාන අරගෙන ඇත්තටම හොඳ ඒවා හදාගන්න ඊළඟට පසේ මූලාශ්‍ර ජල පස ආරක්ෂාව ජල මූලාශ්‍ර ආරක්ෂාව වෙන එක දේශගුණික සාධක හිතකර පවත්වා ගන්න එක පරිසර දූෂණය අවම වෙන එක ඔය ආදී වශයෙන් අපිට තියෙනවා මේකේ වාසී ගොඩක් අපි එනම් එතනින් එහාට පටන් ගමු දරුවා අද අපේ කතන්දරේ මට ආයතරයක් අත උස්සන්න මම කියන එක ඇහෙන කට්ටිය මම කියනවා කියන ඇහෙනවත් ගන්නෙත් නෑ රයිට් කිව්වත් නෑ ඕකේ අපි දරුවෝ එහෙනම් ඊළඟට හරි ටියුට් එකට යමු මම ඉතින් ටියුට් එක හැමෝගාම ගැටි හරි ටිකක් ඉන්නරයි එතකොට අපි මෙතනදී ඊළඟට කතා කරේ මේ ජෛව විවිධත්වයට තියෙන තරජන ගැන ඒකත් මම හිතන්නේ එදා අපි චුට්ටක් කතා කරා මේ ජෛව විවිධත්වය මෙහෙම ලස්සනට පැතිරිලා ලස්සනට පිළිවෙලට යනකොට ඒකට තියෙන තර්ජන ගැනයි දරුවනේ කතා කරේ මේ තර්ජන ඒ තර්ජන ගත්තාම ප්‍රධාන කොටස් දෙකකට ඒ තර්ජන බෙදන්න පුළුවන් කියලා මම කියලා දුන්නා මම හිතන්නේ එදා ඒ වගුව ගැහුවේ නැහැ වෙන්නේ හරි ඊට අපි ඉතරදී ඒ තර්ජන ගැන කතා කරනකොට පොඩි වගුවක් ඇන්දා අඳින්න ඕන මම හිතන්නේ එදා මම පෙන්වන්න නැති සහ ඔයාලගේ ටියුට් එකෙත් ඒ වගුව තියෙනවා දරුවනේ හරි ටියුට් එකේ මේ තියෙන ජෛව විවිධත්වය සඳහා ඇති තර්ජන මේ වගුව තියෙනවනේ ටියුට් එකේ හරි මේ වගුව තියෙනවා ටියුට් එකේ මේ තියෙන තර්ජන ටික අපිට ප්‍රධානම කොටස් දෙකක් ගැන දරුවනේ කතා කරන්න පුළුවන් මොනවද පුතේ තියෙන තර්ජන කොටස් දෙක ස්වභාවික තර්ජන තියෙනවා ඒ වගේම මානව ක්‍රියාකාරකම් නිසා ඇතිවන තර්ජන තියෙනවා ස්වභාවික තර්ජන නම් සාමාන්‍යයෙන් ආයේ හරි ගැස්සෙනවා නමුත් මිනිස්යාගෙන් ගන්න තර්ජනය නම් ආයේ හරි ගැස්සීමක් වෙන්නේ නැහැ උදාහරණ ටිකක් අපි කතා කරමු නම් ස්වභාවිකව පුතේ මොනවද වෙන්න පුළුවන් අපිට සාමාන්‍යයෙන් මේ ජෛව විවිධත්වයට උල්කාපාත ප්‍රතිවේධ මම එදා කියලා දුන්නා ඩයිනෝසරස්ලා එහෙම නැතිලා තියෙන මේ උල්කාපාත ප්‍රතිවේලා කියලා නේද පස්සන මහාරාෂ්ට්‍ර නිවිරි එතකොට ගිනිගත විපරීම් ලැබුගිනි ස්වභාවික වෙන දේවල් සුනාමි නායම් ජලකැලීම් හරි එතකොට මේ මෙමත්ලා වගේ කට්ටිය මද වෙලා ගිහිල්ලා තියෙනනම් ගෝලීය උණුසුම ඉහළ යෑමෙන් කියලා සලකනවා ඒ අර ඉස්සර නේද
ඔයාලා ice age බලලා තියෙනවා නම් ඔයාලා ice age එකේ දැකලාදී මැමත්ලා හරි නේද මට මැමත්ලාගේ නම් ටික මතක නැහැ මොකක්ද එක්කනාගේ නම එඩී කියලා හිටියනේ එඩී right හරි එතකොට මැමත්ලා right වන වෙලා තියෙන්නේ එහෙම කියලා තමයි සලකන්නේ ඊට පස්සේ අපිට ඇත්තටම මේ පාඩමේදී වැදගත්ම කාරණේ තමයි මානව ක්‍රියාකාරකම් මොනවද කියලා. නැවත අනිත් පැත්තට මනුස්සයා පැත්තට එන්න පුතේ. ඒ කියන්නේ මේ හැම දෙයකටම ඇඟිල්ල දික් වෙන්නේ මනුස්සයාට. මොකද මේ පරිසරයේ අනිසි ප්‍රයෝජන ගන්න මනුස්සයා විතරයි. ඔයාලා හොඳට කල්පනා කරලා බලන්න බල්ලෙක්, පූසෙක්, සතෙක් මොකෙක් හරි නේද? පරිසරයට මේ අනිසි ප්‍රයෝජන අනිසි දෙයක් කරනවාට උදාහරණයක් බල්ලෙක් ගිහිල්ලා කඩෙන් ගිහිල්ලා කිරි පැකට් එකක් ඉල්ලගෙන කිරි පැකට් එක දෙන්න කියලා බීලා කිරි පැකට් එක දානවා නිකන් බිම දාලා එනවා. හරි ඌ ගිහලා ටොපියක් කාලා ටොපිය කොලේ බිම දාලා එනවනේ. එහෙම නෑනේ. එයාලා එහෙම එයාලට ඒ තරම් දෙයක් කරන්න බෑ. නමුත් අපි මිනිස්සු තමයි ගොඩක් දේවල් නේද මෙහෙමයි කරන්නේ බලමු අපි මොකද වෙලා තියෙන්නේ කියලා. ජනගහනය වර්ධනය වෙනවා. ජනගහනය වර්ධනය වෙන්න මොකද වෙන්නේ? එයාලට ඊට කඩන් ඕන වෙනවා. ඒ කියන්නේ එයාලට ගෙවල් නිවාස හදන්න ඕන වෙනවා. හරි. නිවාස හදන්න ඕන වෙනකොට පුළුවන් තරම් වනාන්තර මොකද කරන්නේ? වනාන්තර යොදා ගන්න වනාන්තර එලි කරන්න වෙනවා. ඒ වගේම ඒ වනාන්තර එලි කරන ඒ වගේ ගස් කොළන් කපලානේ දී ගස් කොළන් වලින් තව ආරම්භන හදන්න වෙනවා. හරි. එතකොට ඒ වනාන්තර ශීඝ්‍ර ලෙස මොකද වෙන්නේ දරුවනේ? හායනය වෙන්න පටන් ගන්නවා. හරි. ඒ වනාන්තර ශීඝ්‍ර විදිහට හායනය වෙන්න පටන් ගන්නවා. හරි. ඒ වනාන්තර ශීඝ්‍ර විදිහට හායනය වෙන්න පටන් ගන්නවා. හරි මම මෙතන මේක right හායනය right එතකොට ගොඩනැගිලි මම්මාවත් ආරම්භන ඉදිකරනකොට එයාලගේ වාසස්ථාන විනාශ වෙනවා හරි එතකොට ඔය වගේ දේවල් ගොඩාක් වෙනවා right ඒත් එක්කම සම්පත් අධිපරිහරණය කියලා කියන්නේ දැන් තියෙන සම්පත් ටික මේ ඔක්කොම ටික එක දවසක දැන් මේ හිතන්න ඔයාලා ගෙදරට කේක් එකක් ගෙනාවම මූණු කේක් එක මේක දවස් ඉවර කරනවද සමහර ගෙවල් නම් ඉවර කරන්නේ නැතිනේ ගොඩක් කටින්නවත් දන්නේ නැහැ නම් සාමාන්‍යයෙන් එහෙම එකපාරක් මොකක් හරි ගෙනාව එක නේද ඔක්කොම ටික එකපාර ඉවර කරන්නේ නැහැ සමහරට එහෙම කරන්න ගියාම අම්මා හැම බයිනවා මොකද්ද ළමෝ කරන්නේ මොන නේද එක දවසේ ඉවර කරන්නේ නැහැ සාමාන්‍ය දවසක් දෙකකට වගේවත් තියාගන්න එතකොට ඒ කියන්නේ ආන් මේ වගේ දෙයක් දැන් මේ තියෙන ශක්තිය හෙටත් අනිද්දත් අනාගතයටත් තියාගන්න පුළුවන් ශක්තිය අදම කාලේ ඉවර කරනවා අධිපරිහරණය right ඒත් එක්කම සම්පත් පරිහෝජනය කරනකොටත් එක්ක දරුවනේ මොකද වෙන්නේ මේ ඒක පරිසරයට විවිධ දූෂක වර්ග එකතු වෙනවා හරි ඉතින් මේ දූෂක වර්ග එකතු වීම නිසා නේද පරිසරයේ තුලිතතාවය මොකද ඒ කියන්නේ දූෂක කියලා කියන්නේ බාහිර දේවල් පරිසරයේ තිබිච්ච ස්වභාවික දේවල් නෙවෙයිනේ හරි ඒවා එකතු වීම නිසා පරිසරයේ තුලිතතාවය බිඳ වැටෙනවා හරි ඒකට කියනවා පරිසර දූෂණය කියලා දරුවනේ හරි එතකොට ආගන්තුක ආක්‍රමණකාරී ජීවීන් පිළිගන්න දැන් මෙතනදී මට මතක නැහැ මම කියලා දුන්නත් දන්නේ නැහැ දැන් නිකන් හිතන්න කඩදාසියක් ගුලි කරලා මේ පරිසරයට දැම්මා කියලා ගැටලුවක් තියෙනවද? පොඩි කඩදාසි කොලයක් අපි මේ විසික් කරනවා. ටිකක් චූටි කොලයක්. ප්‍රශ්නයක් නැහැ නේද නේද? පර කඩදාසියෙන් දිරනවනේ නේ. අවුලක් නැහැ කියලා ඔයාලගේ. හරි. අවුලක් නැහැ. ඒක තමයි. ඇත්තටම අවුලක් නැහැ. එක කඩදාසියක් නම් ඔය නිකන් බිමට දැම්මම මේක හිමීට වතුරත් එක ගිහලා පෙඟිලා ගිහලා දිරලා කෙඳි වෙලා පස් වෙලා යනවා. දැන් නිකම්මට කල්පනා කරන්න ඔයාලගේ ගේ ඉස්සරහා මිදුලට ලොකු ටිපර් එකක් පිරෙන්න කඩදාසි පුරවගෙන ඇවිල්ලා කඩදාසි කියන අපි හිතමුකෝ එකක් තැන්වල විසික් කරන කටුවඩ ගල කඩපු අනම්මන කඩදාසි කියලා ටිපර් එකක් පිරෙන්න කඩදාසි පුරවගෙන ඇවිල්ලා ඔයාලගේ ගේ ඉස්සරහා මිදුලෙන් බාලා යනවා අයියෝ ප්‍රශ්න නැහැ දිරනවනේ එහෙමද අයියෝ කමක් නැහැ දිරනවා නේද එහෙම නැත්නම් වෙනත් දෙයක්ද දැන් මොන කඩදාසි කන්දක් දැන් ඔයගේ ගේ ඉස්සරහා තියෙනවා ඔය කඩදාසි කන්දම එක දවසින් දිරනවද අන්න දැන් කල්පනා කරන්න මම මේ කියව කතාව right ඔය කඩදාසි කන්දම එක දවසින් දිරනවද අන්න එතන තමයි ගැටලුව තියෙන්නේ කඩදාසි කන්දක් ඔයාලගේ ගේ ඉස්සරහා ගොඩ ගහලා ගියොත් එහෙම එකවර කඩදාසි ගොඩක් හරි කඩදාසි දිරනවා තමයි ඉතින් මේ කන්දම එකවර දිරන්නේ නැහැ පැහැදිලිනේ කියන එක මේ කඩදාසි කන්දම එකවර දිරන්නේ නැහැ පුතේ මේක දිරන්න මහ ලොකු දිග කාලයක් යනවා
ඕක දිරන දිග කාලය තුළ මේක නේද මීය ඇවිල්ලා විතර මේ සෝරි පැටව දාන්න පුළුවන් හරි ඒ වගේ විවිධාකාරයේ මේ හරිය තිබිච්ච ස්වභාවික පරිසරය මොකද වෙන්නේ මේ කඩදාසි කන්ද නිසා වෙනස් වෙනවා මීය වැඩිපුර බෝ වෙන්න ගන්නවා මීය බෝ වෙනකොට මීය පස්සේ ගැරඩියෝ සර්පය බෝ වෙන්න පටන් ගන්නවා එතන මේ පරිසරයේ සර්පයෝ ගහන වෙන්න පටන් ගන්නවා එතන මේ පරිසරයේ ළඟපාත තියෙන ගෙවල් තියෙනවා නම් ඒ ගෙවල් වලටත් සර්පයෝ ඇතුළු වෙන්න පටන් ගන්න වැඩිපුර ඒ කියන්නේ වෙනද නොතිබිච්ච හරි ලොකු වෙනස්කම් ටිකක් මේකෙදි ඇති වෙනවා. ඒ කියන්නේ මේ පරිසරයේ තිබිච්ච සමතුලිතතාවයේ බිඳ වැටෙනවනේ. මේ පරිසරයේ තිබිච්ච දරුවනේ සමයක බැලන්ස් එකේ තිබුණානේ. එහෙම ලොකුට ගැරඩියෙක් දෙන්නේ කාලාදොරකින් ආවට එහෙම නිතරම එහෙම ඉන්නේ නෑනේ. නමුත් දැන් මේ ගොඩ නිසා මොකද වෙන්නේ? මේ සමතුලිතතාවය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඒතකොට නිතරම වගේ සර්පයොන්න ගන්නවා මීය වෙනවා. ඒ මීයෝ ටික ඒතර දුවන ගෙවල් අස්සර එනවා. ගෙවල් අස්සර වුණ සර්පයොත් ගෙවල් අස්සර එනවා. හරි. ඒ විදිහට නේද? ඒතර එක එකන වෙන වෙන කුරුත් ගැනත් දාන්න පටන් ගන්නවා මේකට විවිධාකාර ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා මේකත් එක්ක. හරි. එතකොට ඕක තේරුම් ගන්න ඕන අපි මොකද්ද? එතන අපි කරේ මේ පරිසර දූෂක එකතු වීම. දූෂක කිව්වහම මතක තියාගන්න දිරණ ඒවා සහ නොදිරණ දේවල් දෙකම තමයි දූෂක කියලා කියන්නේ. එතකොට එතනදී අපි හිතන්න ඕන කාරණාව දෙන අපි දන්නවා සාමාන්‍යයෙන් ඔය දැන් මම කතා කරේ මේ කඩදාසි කියන එක දිරනවා වුණාට ඒක වුණත් වැඩිපුර එකතු වුණොත් එහෙම වැඩේ දෙල් වෙනවා right. එතකොට කුණු වෙච්ච ආහාරය හැම හිතන්නකෝ දැන් ආහාර එළවලු එහෙමනේ. එළවලු එහෙමත් දිරනවනේ. ප්‍රශ්නයක් නෑ පොඩි එළවලු ගොඩක් නම් ඉතින් පසුත් එක එකතු වෙලා දිරලා හිමිට මේ ටක් ගාලා යනවා. නමුත් අපි හිතමුකෝ මේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් හරි කටුකස්තර මැණික් කුඹුර වෙල සංකීර්ණයෙන් හරි මේ වෙලා මේ විසික් කරන එළවලු කොහොම ටික ගෙනල්ලා එක තැනක කොට ගහනවා වාලයක් ගෙදර කොට ගහනවා. එතකොට ඔන්න අර වගේ ප්‍රශ්නයක් ඇති වෙන්න පටන් ගන්නවා. මේ සත්තු බෝ වෙනවා හරි ඒ වගේ දේවල් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ජාන විකරණය කළ නවජීවීන් පරිසරයට හඳුන්වනවා. දැන් ඒතර මේකදී සමහර අවස්ථාවල අපි ජාන විකරණය කරපු, ඒ කියන්නේ ජාන වෙනස් කරපු අලුත් ජීවිය පරිසරයට හඳුන්වලා දෙනවා පුතේ. එතකොට ඒ හඳුන්වලා දීමේදී මේ ජෛව විවිධත්වයට බලපන්න. මොකද ජාන වෙනස් කරාට පස්සේ ඒ ජීවියා ලේසියෙන් විනාශ කරන්න බෑ. උන් වැඩිපුර බෝ වුණාම ඒ කියන්නේ අනික් ජීවීන්ට ඒක ලොකු බලපෑමක් වෙනවා. ඒක සමහරට අහිතකර වෙන්නත් පුළුවන් right. එතකොට ඒක ගැන දැනට ගොඩක් හොඳටම කියන්න බැරි වුණත් ඉස්සරහට ඒක බලපාන්න පුළුවන් කියලා ලොකු තර්ජනයක් වෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. ඒ වගේම ඕසෝන් විනාශනය, ගෝලීය උණුසුම් වැඩිවීම වගේ දේවල් කීපෙකුත් තියෙනවා. එතකොට ඒක නිසා දරුවනේ අපි මොකද කරන්න ඕන? එබැවින් අප ජෛව විවිධත්වය සංරක්ෂණය කළ යුතුයි. ඔන්න දරුවනේ අපි ඒක නිසා මේ ජෛව විවිධත්වය කියන එක මොකද කරන්න ඕන දරුවනේ? සංරක්ෂණය කරන්න ඕනේ. මේ ජෛව විවිධත්වය විනාශ වෙන්න නොදී අපි දරුවනේ සංරක්ෂණය කරගන්න ඕන. අන්න අපේ දැන් පොයින්ට් එක. ජෛව විවිධත්වය විනාශ වෙන්න දෙන්න හොඳ නැහැ. විනාශ වුණොත් එහෙම එතනින් අපේ පැවැත්මට තමයි බලපෑමක් ඇති වෙන්නේ විශාල වශයෙන්. හරි. තොර අපි බලමු කොහොමද right ඉතින් එහාට යන්නේ කියලා. සාපේක්ෂව ජීවීන්ගේ ඝනත්වය අධික ප්‍රදේශ right ජීවීන්ගේ ඝනත්වය අධික ප්‍රදේශ වලට කියනවා දරෝ ජෛව විවිධත්ව උණුසුම් කලාප කියලා. හරි. එතකොට මේ කැලේ මම මෙතන දාගන්නම්. ජීවීන්ගේ ඝනත්වය අධික ප්‍රදේශ වලට කියනවා උණුසුම් කලාප hot spots කියලා right hot spots right ජීවීන්ගේ ඝනත්වය අධික ප්‍රදේශවලට කියනවා දරුවෝ හරි ජෛව විවිධත්ව උණුසුම් කලාප කියලා. ජෛව විවිධත්ව උණුසුම් කලාප කියලා කියනවා. හරි. එතකොට විභාගයට ඇහුවොත් එහෙම ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් කියනු කුමක්ද කියලා හරි ඔන්න ඔබට ලියන්න ඕන මෙන්න මේ නිර්වචනයේ පමණයි. වෙන මුකුත් වෙන විකාර ලියලා හරියන්නේ නැහැ. හරි. ජෛව විවිධත්ව උණුසුම් කලාප. හරි. සාපේක්ෂව ඒ කියන්නේ අනිත් තැන් වලට සාපේක්ෂව ජීවීන්ගේ අර නේද? මේ ජීවීන් වැඩිපුර ප්‍රමාණයක් ඉන්න තැන්. හරි.
අනික් තැන්වල ජීවියෝ ඉන්නවා. නමුත් සාපේක්ෂව ජීවීන් වැඩිපුර ප්‍රමාණයක් ඉන්න තැන්වල තමයි කියන්නේ හොට් ස්පොට් එකක් කියලා නේ. එතකොට මේ විදිහට හඳුන්වන්න නම් හරි උණුසුම් කලාපයක් ලෙස හඳුන්වන්න ආවේනික ජීවි විශේෂ සංඛ්‍යාව වැඩි වෙන්න ඕනේ. ඒ ප්‍රදේශයටම ආවේනික ජීවියෝ ඉන්නවනේ දරුවනේ. එයාලා ටික වැඩි වෙන්න ඕන. සහ එයාලට තියෙන තර්ජනෙත් වැඩි වෙන්න ඕන. එයාලට තියෙන තර්ජනෙත් වැඩි වෙන්න ඕන. එතකොට මතක තියාගන්න මේ ශ්‍රී ලංකාවත් ඒ වගේ කලාපයකට තමයි අයිති වෙන්නේ. බලන්නකො ක්‍රිකට් වැඩේනේ. ශ්‍රී ලංකාවත් ඔය වගේ කලාපයකට තමයි දරුවනේ අයිති වෙන්නේ. ඉතින් ඒක නිසා ශ්‍රී ලංකාව කියන එකනේ අපි මේ ඉන්න රට මේ ආර සම්පතක් කරු මේ අපි ඉන්න රට. හරි. ඒ සම්පතේ වටිනාකම දන්නවා ගොඩාක් අය. නොදැන නෙවෙයි. ඒ සම්පතේ වටිනාකම දන්නවා. හරි නොදැන නෙවෙයි. ඒ සම්පතේ වටිනාකම දන්න නිසා උන් ඔක්කොම කරන්නේ විකුණන එක මේක. එයාලා අනාගතය ගැන හිතන්නේ නැති ප්‍රශ්න තමයි තියෙන්නේ. මේ සම්පතේ වටිනාකම ගැන දන්නවා. ඒක දන්න නිසා තමයි විකුණන්නේ. ඒ විකුණන්නේ එයාලගේ පෞද්ගලික ඌමනාවට සහ එයාලගේ අනාගතය ගැන හිතන්නේ නැති. එයාලා හිතන්නේ ලංකාවේ අපි ඉන්න ඕනේ අපි ලංකාවේ මෙලේ ඉවල සල්ලි හම්බ කරන්න වෙන රටක ඉන්නවා තමයි හිතන්නේ. තෝරා ගන්න ඕනේ. මේ රටේ අපිට දිගටම ඉන්න වෙනවා. හරි මේ රටේ අපිට ඉන්න වෙනවා අපිට විතරක් නෙවෙයි අපේ දරුවන්ට නේද? එහෙමම අපි ඉස්සරහා පරම්පරාවලට ඔක්කොටම ඉන්න වෙනවා. ඒ කියන්නේ අපි දැනගන්න ඕන දරුවෝ. හරි මේ ජෛව විවිධත්වය කියන එක රැක ගන්න පුළුවන් මට්ටමින් හරි දායක වෙන්න. නැවතත් සැරයක් අර සින්දුවර තමයි යන්න වෙන්නේ. මොකද්ද මොනවද මුත්තේ මොකද කරන්නේ? මොකටද ඔබ ඔය බිම හාරන්නේ කියන නේද? ඒ සංකල්පය තමයි අපේ තියෙන්න ඕන දරුවනේ. ඒ සංකල්පය අපේ තියෙනවා නම් ආයේ කාටවත් මුකුත් කියන්න බෑ. හරි? ඒ සංකල්පය අපේ තියෙන්න ඕන. ඒ සංකල්පය අපේ ඔළුවේ අපේ හිතේ මනසේ හැම වෙලේම වැඩ කරනවා නම් කිසිදු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම ඒ සංකල්පේ වැඩ නොකරන කට්ටිය ඉන්නවා. හරි? ඉතින් ඔයාලා දන්නවා නේද? ප්‍රධාන වශයෙන්ම නේද? අපේ රටේ ඉන්න පාලකයෝ ඔයයි කියා ගන්න කට්ටියට ඒ සංකල්පේ වැඩ නේද? ඒ සංකල්පය මේක රැක ගන්න ඕන කියලා සංකල්පයක් නැහැ. එයාලා දන්නවා මේක පට්ට වටිනවා කියලා. වටින නිසා මේක එයාලා කුණු කොල්ලට දීලා දානවා. දීලා නේද? එයාලගේ මඩිය තර කරගන්න එක තමයි කරන්නේ. හරි අපි යන් ඉස්සරහට. උතුරු ලංකාවත් මේ කලාපයකට අයිතියි. ඔන්න මතක තියාගන්න දරුවෝ. හරි. ඊට පස්සේ පරිසර පද්ධති කියන්නේ මොකක්ද කියලා මෙතන ආයතරයක් කියලා තියෙනවා නිර්වචනේ. කිසියම් ප්‍රදේශයකට අයත්තර ජීවීන් කොහොමයි ඔවුන් එක අන්තර්ක්‍රියා කරන භෞතික පරිසරය එකට ගත්තාම මොකද පුතේ? පරිසර පද්ධතියක් කියලා කියනවා. හරි. ඊට පස්සේ පරිසර පද්ධතියක ලක්ෂණ මෙන්න තියෙනවා පුතේ. පරිසර පද්ධතියක ලක්ෂණ මොනවද කියලා. right? පරිසර පද්ධතිය වල ලක්ෂණ. හරි. අපි මේ ටික ලියා ගන්න ගමන් කතා කරමුනේ. ලියා ගන්න කියලා කියන්නේ ඔයාලට මම මේ මම අතන ලියන ගමන් මම එකින් එක කියා දෙන්නම්. පරිසර පද්ධතියක ලක්ෂණ. හරි. පරිසර පද්ධතියක ලක්ෂණ. right. මේකේ ඉන්නව දරුවනේ ජීවි සංකටකයි අජීවි සංකටකයි ඔක්කොම ඉන්නවා. හරි. මේකේ ඉන්නව කවුද? ජීවි සංකටකයි අජීවි සංකටකයි. ඉතින් මේ සංකටක හැම එකක් අතරම දරුවනේ අන්තර් ක්‍රියා වෙනවා. හරි. මේ සංකටක හැම එකක් අතරම අන්තර් ක්‍රියා සිද්ධ වෙනවා. මොනවද වෙන්නේ? අන්තර් ක්‍රියා. මොනවද අන්තර් ක්‍රියා කියලා කියන්නේ? අන්තර් ක්‍රියා කියලා කියන්නේ අතර සිදුවන ක්‍රියා. හරි. මොනවද මේ අන්තර් ක්‍රියා වර්ග කියලා බලමු. ජීවියෝ අතර සම්බන්ධතා තියෙනවා දරුවෝ. ජීවියෝ අජීවියෝ අතර සම්බන්ධතා තියෙනවා දරුවෝ. අජීවියෝ අතර සම්බන්ධතා ලෙස ප්‍රධාන ආකාර එම අන්තර් ක්‍රියා ආකාර තුනක් හඳුනාගත හැකියි. මම මේක කඩලා මෙතනට දාන්නම්. හරිද? එතකොට මේ සම්බන්ධතා තුන මම ඔබට පැහැදිලි කරන්න ඕන නිසා මම මෙන්න මේ වගේ වගුවකට දාන්නම්. මොනවද මේ සම්බන්ධතා ආකාර තුන කියලා. හරි. ඔන්න එකක් ජීවි අතර සම්බන්ධතාවය.
උදාහරණයක් නේද? මුවෙක් පස්සේ දුවගෙන යනවා කොටියෙක්. හරි? මුවෙක් පස්සේ කොටියෙක් දුවගෙන ගිහිල්ලා මුවාව අල්ල ගන්නවා. එතකොට ඒකත් තුන් දෙන්න අතර සම්බන්ධතාවයක්. හරිද? එතකොට මුවා ඇවිදින් කොටියට ගොදුරක් වෙනවා. එතකොට ජීවීන් අතර සම්බන්ධතාවයක් පුතේ එතන තියෙන්නේ. ජීවීන් අතර සම්බන්ධතාවයක් තමයි දරුවෝ එතන තියෙන්නේ. හරි? එතකොට ශාකයක් මත තවත් අපිශාකයක් වැඩෙනවා. ජීවීන් අතර සම්බන්ධතාවයක් එතනක් තියෙනවා. ශාකයක් මත තව ශාකයක් වැඩෙනවා. එතකොට ඒකත් ජීවියෙක් සහ ජීවියෙක් අතර හරි ඔය විදිහට සම්බන්ධතාව නැතුව අපිට ජීවත් වෙන්න බෑ ඇත්තටම කිව්වොත් right. එතකොට ජීවි අජීවි සම්බන්ධතාව මොනවද? අලියෙක් ගිහිල්ලා තමන්ගේ පිට අතුල්ල ගන්නව දරුවනේ ගහක කඳක අලියෙක් ගිහිල්ලා තමන්ගේ පිට අතුල්ල ගන්නවා. එතනදී ඇත්තටම ගහක් කියලා ගත්තොත් නම් එතන ජීවි එකක්. නමුත් කඳ කියලා ගත්තොත් නම් ඉතින් අපිට අජීවි කියලා ගන්නවා. නමුත් ඕකම අපිට ගන්න හැකි මෙහෙම අලියා ගිහිල්ලා ලොකු කළු ගලක තමන්ගේ පිට අතුල්ල ගන්නවා. හරි? මීහරක් රංචුවක් ගිහිල්ලා වතුරේ වැවක නානවා. හරි? වැවකට බැහැලා ඉන්නවා. එතන මීහරක ජීවි, වැව කියලා කියන්නේ අජීවි. ඒ දෙක අතර අන්තර් සම්බන්ධතාවයක්. හරි? එතකොට ඔය වගේ තව මොනවද? වර්ෂාව වැටෙනවා ගහකට වර්ෂාව වැටෙනවා. ඒකත් ජීවි අජීවි සම්බන්ධතාවයක්. හරි? එතකොට තව මොනවද තියෙන්නේ? හරි? ඔය වගේ ගන්න පුළුවන් ජීවි සහ අජීවි අතර සම්බන්ධතාව. ඒ වගේම අජීවි සම්බන්ධතාව මොනවද? මේ ඔය වර්ෂාව කියන එක පොළොවට වැටෙන එක. හරි? වර්ෂාව පොළොවට වැටිලා පොළොව හිමීට මේ ගහගෙන කඩාගෙන යනවා. හරි? පොළොවේ තියෙන පස් අංශුවෙන් දීවි ඉස්සරහට යනවා. ඒක මොකද ජීවි අජීවි අජීවි සම්බන්ධතාවයක්. හරි? එතකොට ඉර පායලා ඒ ඉර අන්න හරි ලැබුණිත් ගන්න පුළුවන්. ලැබුණිත් හැබැයි මෙහෙම ලැබුණි වල දරුවෝ ශාකවල වෙන එක නිසා ශාක අජීවි නෙවෙයි ශාක ජීවි ඈ. එතකොට ශාක ජීවි නිසා ශාක දෙකක් අතර ගැටීමක් නේ. හරි? ශාක දෙකක් එකට ඇතුළේලානේ ලැබුණක් ඇති වෙන්නේ. එතකොට අපිට ඒකත් ජීවි කියලා තමයි ගන්න වෙන්නේ. මේක ගන්න පුළුවන් මොකක්ද දන්නවද? මේ වැස්සක් වැටිලා පස කඩාගෙන යන එක ජීවි එකක්. එතකොට තව රත් වෙච්ච ගලක් උඩට වැස්සක් වටනහම ගල පුපුරන්නේ. පුපුරනවා කියලා කියන්නේ ඩෝන් ගන්නෑ. හරි. මේ ඒ ගල විරිතල්නවා චුට්ට right. රත් වෙච්ච යමකට සීතල බිඳුවක් කරනවම නේද? ඔන්න මේක ඔයාලා ගෙදරදී කරලා බලන්න. මේ වීදුරු බෝතලයක් අරගෙන හරි මූඩිය ඇරලා ඒ වීදුරු බෝතලේ ටිකක් හොඳට රත් කරන්න. හරි? රත් කරනකොට ඔයාට මූඩිය ඇරලා මූඩිය වහලා කරන්න එපා. උකුරයි. මූඩිය ඇරලා හිමීට ඒක මේ ඔය මේ දරලිප ගාවින් චුට්ටක් තියන්න දරලිප අස්තර චුට්ටක් ඔබවුවත් කවන්නේ විනාඩියක් දෙකක් ඔබාගෙන ඉඳලා ඒක රත් වෙනවානේ. ඊට පස්සේ රත් වෙච්ච එක එහෙම්ම දාන්න එකපාරට සීතල වතුර භාජනයක් අස්සට. දැකමක් ගමන් ටස් කාලා ඒක පුපුරනවා කියලා කියන්නේ විසි වෙන්නේ නැහැ ඉරිතලනවා. ඒ වීදුරු එක ඉරිතලනවා පුතේ. එතකොට අන්න ඒක මම ඔය කියදාගෙන රත් වෙච්ච මොකක් හරි එකකට සීතල වතුර දැම්මම පුපුරනවා. අන් ඒ වගේ අපිට අන්තර් ක්‍රියා කීපයක් හඳුනා ගන්න පුළුවන් පුතේ. අපි නිකමට බලමු මේ ඔව් මෙතන උදාහරණ මෙතන නෑ. අපිට බලන්න පුළුවන් ඒ උදාහරණ සමහරට අච්චුපතේ ඇති. මම අච්චුපතත් ඕපන් කරගෙන තියෙන්නේ. හරි. මට ඉස්සලා පොඩි දෙයක් කියන්න බැරුණා මොනවද දන්නවද මෙන්න මේ කාරණේ. හරි. මේ අර ආක්‍රමණික විශේෂ වලට උදාහරණ අහනවා පුතේ විභාගෙට. හරි. ආක්‍රමණික විශේෂ කියලා කියන්නේ මේ ජාන විකරණය කරලා අපි ගෙනල්ලා දාලා පරිසර වලට දාලා මේ අපේ වාසියට දාලා තියාගන්න කට්ටිය ආක්‍රමණකාරී ප්‍රභේද ගැන කතා කරනකොට හරි මේ මෙන්තින ගන්ධපාන ශාකයේ ආක්‍රමණකාරී විශේෂය පාතීනියම් කියන්නේ ආක්‍රමණකාරී විශේෂය ඒ වගේම ටැංකි සුද්දා ටැංක් ක්ලීනර් කියලා කියන්නේ දන්නවනේ ටැංක් ක්ලීනර් හරි ඔය දැන් ඕන තරම් මාරු ටැංකි වල ටැංක් ක්ලීනර්ස් ඉන්නවා ටැංක් ක්ලීනර් කෙනෙක් දැම්මම ඌ බැරෙන්නේ නැහැ ලේසියකට ඌ ඉන්නවා අතට උලා කකා එන කාලයක් ඉන්නවා right සහ එන්න තඩි වෙන ටැංකිය ලොකු තඩි වෙනවා
එතකොට ටැග් ක්ලීනර් කියන එක කනත් ඇවිල්ලා මේ ආක්‍රමණකාරී විශේෂයක් ඈ. ඒකත් මතක තියාගන්න. සහ මන්නාවා කියලා මාළු වර්ගයක් එනවා. උත් ඇවිල්ලා ආක්‍රමණකාරී විශේෂයක් කියලා මතක තියාගන්න ඕන. හරි. ඊළඟට මම කිය කී හිටියේ මේ මෙන්න මේ තියෙන ලක්ෂණ. අජෛව සාධක තියෙනවා. අජෛව සාධක කිව්වම මේ රේලිය, පර්වත, පස, ජලය, වර්ෂාව ඕවා තමයි අජෛව සාධක. ජෛව සාධක කියලා කියන්නේ ශාක සහ සතුන්. හරි. එතකොට දැන් මෙන්න මෙතන මේ ලස්සන කේස් එක ගන්නේ. ජෛව අජෛව සාධක ටික විතරක් මෙතන තියෙනවා. ශාක විතරක් මෙතන තියෙනවා. සත්තු විතරක් මෙතන තියෙනවා. මේ රූප තුනම හරි එකට ඕවර්ලැප් කරාම හරි මෙන්න මේ රූපේ තුනම එකට ඕවර්ලැප් කරලා තිබ්බහම මෙන්න මේ වගේ ලස්සන බලන්න දැන් මේක ඇත්තටම නේද දැන් මේ අජෛව සාධක විතරක් ඉන්නකොටද ලස්සන ශාක විතරක් ඉන්නකොටද ලස්සන සතුන් විතරක් ඉන්නකොටද හරි ලස්සන නැත්තම් මේ ඔක්කොම එක රූපේ ඉන්නකොටද ලස්සන කල්පනා කරලා බලන්න මේ ඔක්කොම එකට ඉන්නවා එකට මෙයාලා සම්බන්ධයි හරි මෙයාලගේ සම්බන්ධතාවය මෙන්න මෙතන තමයි තියෙන්නේ පුතේ හරි එතකොට එයාලගේ පරිසර පද්ධතිය ගැන කතා කරලා තියෙන නිසා මෙන්න මෙතනදී මේ සම්බන්ධතාව ගැන රයිට් එතකොට මෙතනදී උතන උදාහරණ දීලා නැහැ ඒක නිසා අපි දැනට අපි දන්න උදාහරණ ජීවි සම්බන්ධතාවයකට අපි ලියාගමු ආවෙකු පසු පස පන්නා මරා ආහාරයට මොකක්ද දරුවනේ මේක දාන්නකො නෝට් එක දාන්නකෝ හරි මේක දාරේ මේ ශාවෙකු කියලා දිනේ ශාවික් නෙවෙයි හාවෙක්ගේ ශායන් ආහාරයට ගන්නා කොටියා ජීවි අජීවි සම්බන්ධයකට මම උදාහරණයක් ලියන්නම් ජලය තුල läග සිටින මීහරක් රංචුව අජීවි සම්බන්ධතාවයකට අපිට ගන්න පුළුවන් වර්ෂාව නේද වැස්ස පැටි නැස්ස වුණා එහෙම ඔටෝ පැටි තිබිලා වැස්ස පැටි පස සෝදා යාම පස හොදගෙන යන එක මොකද්ද අජීවි සම්බන්ධතාවයක් කියන එක කල්පනා කරන්න ඕන. එතකොට ඊට පස්සේ දැන් මෙන්න මේ පරිසර පද්ධතිය දරුවනේ ශක්තිය ඒක දිශානතිකව ගලාගෙන යයි. ඔන්න ඔය ඊළඟ කේස් එකනවා කතා කරන්න. ශක්තිය එකම පැත්තකින් තමයි ගලාගෙන යන්නේ. ඒක දිශානතිකව ඒ වචනේ චුට්ටක් මේ හුරු කරගන්න ඒක දිශානතිකව කියලාගෙන එකම පැත්තකට කියන එක. ඒකෙදි හරිත ශාක තමයි සාමාන්‍යයෙන් එයාලා ප්‍රභා සංශ්ලේෂණය කියන එකක් කරනවානේ. හරිද? ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය කරනවා හරිත ශාක වලින් දරුවනේ. ඉතින් ඒකෙදි එයාලා කරන්නේ සූර්යාගෙන් තමයි ශක්තිය ගන්නෙ. හරි? ඒ ශක්තිය අරගෙන එයාලා කෑම වල ගබඩා කරනවා. එයාලගේ ශාක වල තියෙන පළතුරු වල ගබඩා කරන එක තමයි කරන්නේ. හරි? සූර්යාගෙන් ගන්න ශක්තිය කෑම වල ආහාර විදියට ගබඩා කරනවා. හරි? ඒක රසායනික ශක්තියක් තමයි තියෙන්නේ. ඉතින් ඒ ශක්තිය ආහාර දාම හා ජාල හරහා පහළ පෝෂී මට්ටම ඉඳන් ඉහළ පෝෂී මට්ටම වලට යනවා. ඔබට ආහාර දාම චුට්ටක් හරි මතක ඇති කියලා මම හිතනවා. අපි හිතමු මෙන්න මෙහෙම පුතේ. චූටි කාලේ වෙන ඇඳලා ඇති උන්දු පිය ලිය. උන්දු පිය ලිය කරනවා කියලා අපි ගමුකෝ දරුවෝ. හාවා කරනවා කියලා අපි ඉස්සෙල්ලා ගත්තා මොකಾದ? කොට්ටියා. කොටියා. ඉතින් මෙන්න මේකදී උඳු පියලිය වලට ශක්තිය ආවේ කොහොමද දරුවනේ? උඳු පියලිය වලට පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය කරන්න. උඳු පියලිය වලට පුළුවන් දරුවෝ ප්‍රභා සංශ්ලේෂණය කරන්න. හරි? එයා ප්‍රභා සංශ්ලේෂණය කරලා ඉවර වෙලා මොකද කරේ?
ඒ ශක්තිය එයා ඒ උදු පිළිය කොළවල ගබඩා කරලා තිබ්බා. ඉතින් ඒ කොළ කරවා කවුද පුතේ? හාවා. හාවා ඒ කොළ කාලා හාවාගේ ඇඟට ශක්තිය ලබා ගන්නවා. ඉතින් හාවා ඒ කොළවල ශක්තිය ලබා ගන්න හාවා ඉන්නකොට ඔන්න හාවා පස්සේ කොටියා පන්නගෙන ඇවිල්ලා හාවව කනවා කොටියා. දැන් එතකොට අර හාවගේ ගාව තිබිච්ච ශක්තිය මොකද වෙන්නේ? කොටියට යනවා. ආන් ওই විදිහට ශක්තිය එකම පැත්තකට ගලා කවදාවත් කොටියව හාව කන්නේ නැහැ නේ. අනික කවදාවත් උදු පීලිය හාවව කන්නේ නැහැ නේ. හරි. මෙන්න මේ විදිහට ශක්තිය එක පැත්තකට විතරයි ගලාගෙන යන්නේ. සාමාන්‍යයෙන් මෙන්න මේ උදු පීලිය ඇවිල්ලා නිෂ්පාදකයක් කියලා කියන මෙන්න මේ ශාක සියලුම ශාක වලට අපි නිෂ්පාදකයෝ කියලා කියනවා. නිෂ්පාදකයා ඉඳලා මෙන්න මේ යැපෙන්නෝ ගාවට තමයි ශක්තිය සාමාන්‍යයෙන් ගලාගෙන යන්නේ. පොදුවේ මම කියන්න මෙන්න මෙහෙම නිෂ්පාදකයා ඉන්නවනේ නිෂ්පාදකයා ආහාර නිෂ්පාදකයා නැත්නම් අපි ඒකටම තව නමක් කියනවා ස්වයංපෝෂියා කියලා නේ. ස්වයංපෝෂියා කියලා කියන්නේ මේ තමන්ම තමන්ගේ ආහාර හදා ගන්න එක්කන. ස්වයං පෝෂියා right. ස්වයංපෝෂියා කියලා කියනවා. ඒ ස්වයංපෝෂියා නිෂ්පාදකයා ස්වයංපෝෂියා. ඒ ස්වයංපෝෂියා හදන ආහාරේ හරි විෂම පෝෂියාට විෂම පෝෂියා කියලා කියන්නේ මෙයාව නේද? මෙයාගෙන් යැපෙන කට්ටිය right. යැපෙන්න කියලා නැත්නම් මන් දන්නකො right. යැපෙන්නන්ට ගලාගෙන යන එක තමයි පොදුවේ සිද්ධ වෙන්නේ. හරි. මෙන්න මේක යැපෙන්නන්ට ගලාගෙන යන එක තමයි පොදුවේ සිද්ධ වෙන්න දරුවෝ. හරිද? ඒක තමයි පොදු සාධකේ මම පොදුවේ කතා කරේ right. එතකොට මේක තමයි පොදුවේ වෙන්නේ. නමුත් මේකෙදි ජීවීන්ව නම් කරලා දැම්මම උදු පිළිය හාවා කොටිය ඔය ආදී වශයෙන් අපිට යාලා ජීවීන්ව නම් කරන්න පවා පුළුවන්. එතකොට පහළ පෝෂී මට්ටම ඉඳන් ඉහළ පෝෂී මට්ටම් වලට මොන ආහාර දාම හරහා තමයි යන්නේ. දාම හෝ ජාල. දැන් මම මේ මෙතන ලියලා තියෙන ආහාර දාමය. හරි. මම මේ ලියලා තියෙන දරුවනේ ආහාර දාමය. මම මේ ලියලා තින්නේ ආහාර දාමයක් කියලා මතක තියාගන්න. මේ ලිව්වේ ආහාර දාමයක්. හොඳේ. ඊට පස්සේ තුන්වෙනි කාරණේ ද්‍රව්‍ය චක්‍රීකරණය වේ. ද්‍රව්‍ය දැන් ඔය ආහාර වගේ දේවල් ගැන කතා කරද්දී ඒක පැත්ත අනිත් පැත්තට මම ද්‍රව්‍ය කාබන් වේවා ජලය වේවා ફોස්ෆරස් වේවා නයිට්‍රජන් වේවා ඒ වගේ දේවල් මොකද වෙන්නේ? චක්‍රීකරණය වෙනවා. හරිද? ඒ කියන්නේ හරි සාමාන්‍ය පුතේ මෙහෙමයි හරිද? මේ ලෝකේ සනාතනික ධර්මයක් තමයි මේ ලෝකේ හැමදේම චක්‍රීකරණය වෙනවා. දෙයක්ම චක්‍රීකරණය වෙනවා. ජල චක්‍රය නේද? අපි කියන සංසාර චක්‍රය කියලා කියනනේ සසර ගුණ චක්‍රය නෙනේ. ඉපදෙනවා නේද? තරුණ වයසට එනවා ඊට පස්සේ වයසට යනවා මිය යනවා නේද? ඉපදෙනවා නැවත ඉපදෙනවා කියන එක ගන්න නෙවෙයි right. ওই විදිහට මේ චක්‍රීකරණයක් තමයි මේ ලෝකේ වෙන්නේ. හරි. ඉතින් මේ වගේ මේ ද්‍රව්‍ය චක්‍රීකරණය වෙනවා. ඒ කියන්නේ පරිසරයෙන් ගන්න ද්‍රව්‍ය නැවත පරිසරයට ලැබෙන එක තමයි සිද්ධ වෙන්නේ. මෙහෙම මේ ජීවීන් සහ පරිසරය අතර ද්‍රව්‍ය සහ ශක්තිය හුවමාරු වෙන එක විශේෂ ලක්ෂණයක් පරිසර පද්ධතියක තියෙනවා. හරි. මේ පරිසරයේ මේ ජීවීන් අතරින් මේවා හුවමාරු වෙන එක මේ මාර විදියට මේක චක්‍රීකරණය වෙනවා. දැන් උදාහරණයක් මම කියන්නම්. මෙන්න මේක බලන්න පුතේ. දැන් අපි හිතමු වතුර. හරිද? අපි ගමුකෝ දරුවෝ වතුර. හරි. මෙහෙම පුළුව තියෙනවා. මෙහෙම තියෙනවා. ජල දේහයක් තියෙනවා මෙන්න මෙහෙම. හරි. මෙන්න මේ ජල දේහේ මෙහෙම ජලය මෙහෙම තියෙනවා. හරි දරුවනේ. ඊට පස්සේ මෙන්න මෙතන මෙහෙම කන්දක් එහෙම තියෙනවා right. හරි. මෙහෙම තියෙනවා right. දැන් අපි ජල චක්‍රය ගැන නම් සරල අවබෝධයක් ගන්න. මෙන්න මේ දින වතුර තියෙනවනේ දරුවෝ. හරි. ඉරමාමා පායනකොට හරි. ඉර එළිය තියෙනකොට මේකේ වතුර මොකද වෙන්නේ පුතේ? වාෂ්ප වෙනවා. හරි. ඔයාලා මේ ජල චක්‍රය ගැන 6 දී ඉගෙනගෙන දෙනවා right. වතුර වාෂ්ප වෙනවනේ right. වතුර වාෂ්ප වෙනවා කියලා කියන්නේ මේකේ ජල මට්ටම අඩු වෙනවා කියන එකනේ. වතුර වාෂ්ප වෙලා වලාකුළු හැදෙනවා. වතුර වාෂ්ප වෙලා ජල වාෂ්ප ඝනීභවනය වෙලා වලාකුළු හැදෙනවා. ඒ වලාකුළු ටික හුලකට ගහගෙන යනවා.
ඊට පස්සේ මේ හරියට ගිහිල්ලා නේද ඒ වලාකුළු බර වෙලා උඩින් බර වුණාට පස්සේ ඒ වලාකුළු වලින් මේ වැස්ස මොකද වෙන්නේ ආයතරයක් ඒ ජල ටික වැටෙන්න පටන් ගන්නවා දැන් ඊට පස්සේ වතුර ටික මොකද වෙන්නේ මේ පෘථිවිය මතු පිට මෙහෙම පද්ධතිය ඔස්සේ නේද ඔන්න ගඟක් ඔස්සේ ආයතරයක් මෙහෙම නේද මේ ජලාශයට ගලාගෙන එනවා ඉතින් ඔය අතරේ සමහර වෙලාවට මේ සමහර නෙමෙයි අනිවාර්යෙන් මේකේ ගස් තියෙනවනේ ගස් කොළන් වලට මෙන්න මේ ජලය ඇතුළු වෙනවා එතකොට මේ ගස් කොළන් වල ඉඳන් මේ ජලය මොකද වෙන්නේ පුතේ උත්සේදනය මගින් වාෂ්ප වීමක් සිද්ධ වෙනවා. ඒතර පොළවෙන් ගන්නවා උත්සේදනයෙන් පිට කරනවා. ඒකෙනුත් මේ වලාකුළු වලට දායක වෙනවා. ඒ වගේ මේ අතරේ සත්තු ඉන්නවා. හරි? සත්තු මොකද කරන්නේ වතුර බොනවා. හරි? අපි උනත් වතුර බොනවනේ නේ. හරි? වතුර බීලා එයාගේ ඇඟේ වැඩ ටික ඇඟ කූල් කරගෙන ඒ වගේ ඇඟේ ක්‍රියාවල ටික කරලා ඉවර වෙලා හරි? ඊට පස්සේ ඉතිරි වතුර ටික ඉතිරි කියලා කියන්නේ මේ ඉතිරි නේ අතරම මේ ක්‍රියා කරලා හරි වේස්ට් වෝටර් ටික මොකද කරන්නේ එයා මොකද කරන්නේ මූත්‍රා මගින් මොකද ආයතරයක් පිට කරනවා හරිද මූත්‍රා මගින් පිට කරනවා එතකොට ඇඟේ වතුර අඩු වෙනකොට ආයෙත් තව වතුර බොනවා හරි තව වතුර බොනවා මෙහෙන් පිට කරනවා හරි එතකොට වතුර පිපි පිට කරනවා කියන්නේ මම කියන්නේ හිතන්න මෙන්න මේක හිතන්නකො ඔබ හරි ඔයා නානවා වොෂූම් එකේ නානකොට ඔයා වතුරෙන් නාන්නේ වෙන මොනවාකට නාන්නේ නැහැ නේ නාලා ඉවර වුණාම ඒ නාපු වතුර ආය බොණ්ඩ ගන්න නැහැ නේ ඔයා ඒ නාපු වතුර ටික මෙතනින් එළියට යනවානේ නානවා ප්‍රයෝජනෙ ගත්තා ඒකට ඒ වතුරට ඒතකොට මේ ඔයාගේ ඇඟේ තිබිච්ච අපද්‍රව්‍ය වගේ දේවල් ඒ වගේම දාඩිය හරි සබන් ඔක්කොම මිශ්‍ර වෙනවා ඒ වතුරට. ඉතින් ඒ මිශ්‍ර වතුර ටික ආයතරයක් මේ පොළොවට එනවා. අන්න ඔය වගේ දෙයක් හිතන්නකෝ දැන් මේ ජීවිය ඕනම ජීවියක ඇඟ ඇතුලේ ඔය වගේ වැඩ ක්‍රියාවලිය වෙනවා. ඉතින් මෙයා ගන්න වතුරෙන් මේ ක්‍රියාවලිය ටික ඔක්කොම සිද්ධ කරලා ඊට අමතරව මෙයාගේ ඇඟ ඇතුලේ අපද්‍රව්‍ය හැදෙනවා විවිධ අපද්‍රව්‍ය. ඒ අපද්‍රව්‍ය ටික අර වතුරට එකතු වෙලා ඒ වතුර ටික මොකද වෙන්නේ එළියට යනවා. ඒතකොට අලුතෙන් වතුර බොනවා අපද්‍රව්‍ය ටික එළියට යනවා. ඔය විදිහට මේ සත්වයාගේ ඇඟ ඇතුලේ මේක චක්‍රීකරණයක් විදිහට තමයි යන්නේ. හරි. ඒ අතරේ මේ වතුර ටික ආයේ මේකටත් යනවා. ඒ වගේ මේ මූත්‍රා ටික මෙහෙම පිරවල වෙලා මේ වගේ අවශ්‍ය වතුර ටික පොළොවට උරා ගන්නවා. ඒ පොළොවේ ඇතුලේ ඉඳන් ඒතකොට පොළොවේ ඇතුලේ ග්‍රවුන්ඩ් වෝටර් ලෙවල් එකක් තියෙනවනේ පුතේ. අපි කියන්නේ භූගත ජලය කියලා right. ග්‍රවුන්ඩ් වෝටර් ලෙවල් එකක් කියලා එකක් තියෙනවා. ඒක පොළොවේ ඇතුලේ තියෙන්නේ. හරි. මේ පොළොවේ ඇතුලේ තියෙන ග්‍රවුන්ඩ් වෝටර් ලෙවල් එක වැඩි වෙලා ග්‍රවුන්ඩ් වෝටර් ලෙවල් එකනොත් මෙන්න මේ ලෙවල් එකක් හරි. සාමාන්‍යයෙන් මේ ජලාශයක් පැත්තට තමයි ගහගෙන යන්නේ. මේ ග්‍රවුන්ඩ් වෝටර් වලිනුත් මෙන්න මේ ජලාශය මොකද වෙන්නේ? පිරෙනවා. හරි. ඔය විදිහට ඒකට එන වතුර ආයසයක් වාෂ්ප වෙනවා. වාෂ්ප වෙලා අහසට යනවා, අහසින් පොළොවට එනවා නේද? මේ පොළොවෙන් අහසට යනවා, අහසින් පොළොවට එනවා. ඉතින් ඔය අතරේ තමයි නේද? මේ වතුරේ ප්‍රයෝජන ගන්න ඕන විවිධාකාර ප්‍රයෝජන ගන්න මිනිස්සු නේද? අර සුනිල් ශාන්ත මහත්තයාගේ ලස්සන සින්දුවකුත් තියෙනවා නේද? මොකද්ද? මේ වලාකුලින් බැස සමන් කුලක් ලෙස නේද? ලෝ බලා යනවා කියලා නේ. අනේ මගින් වැඩ ගනිව් හඬ ඔහේ යනවා. ඔයාලා අහලා නැද්ද මේ සින්දුව නම් හරි. ඒ කියන්නේ මේ ගඟ ගලාගෙන යනකොට මේ ගඟෙන් ප්‍රයෝජන ගන්න කියලා හඬහඬාලු මෙයා ගලාගෙන යන්නේ. ඉතින් අපි ඇත්තටම මේ වතුරේ ප්‍රයෝජනය ගන්නවා. ප්‍රයෝජන අරගෙන නැවත සැරයක් ආය වාෂ්ප වෙලා අහසට යනවා. අහසින් ආයසරයක් පොළොවට යනවා. මේක චක්‍රයක්. චක්‍රීකරණයක් කියලා කියන්නේ ඒකයි පුතේ. චක්‍රයක්. හරි. අහසින් පොළොවට පොළවෙන් අහසට අහසින් පොළොවට පොළවෙන් අහසට චක්‍රීකරණය. මේ මම කතා කරේ ජල චක්‍රය ගැන විතරයි දරුවෝ. මේ මම කතා කරේ ජල චක්‍රය ගැන විතරයි. ඔය වගේම තමයි දරුවනේ කාබන් චක්‍රය. හරි. කාබන් චක්‍රයත් ඔය වගේමයි. කාබන් චක්‍රය කොයි වගේද කියලා බලමු ටිකක් අපි මේව කළා නේද? කාබන්. හරි. කාබන් චක්‍රයේදී පුතේ අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව. වායු ගොලයේ කාබන් ඩයොක්සයිඩ් වායුව. ඉතින් ওই වායු ගොලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව මොකද වෙන්නේ පුතේ? ශාක වලට විශේෂ හැකියාවක් තියෙනවා. හරි. ශාක වලට විශේෂ හැකියාවක් තියෙනවා. ওই වායු ගොලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව උරා ගන්නවා මෙයාලගේ ශාක පත්‍රවලින්. එහෙම මේ උරා ගන්න ක්‍රියාවලිය කියන ප්‍රභා සංශ්ලේෂණය කියලා. හරි. ප්‍රභා සංශ්ලේෂණය මගින් නේද මේ කාබන් ඩයොක්සයිඩ් උරාගෙන
මෙයාලා ඒ උරා ගන්න කාබන් ඩයොක්සයිඩ් වලින් කෑම හදනවා. ඒ හදන කෑම මොකද වෙන්නේ? මේක ගෙඩි වල තැන්පත් කරනවා. මේකේ ගෙඩි වල තැන්පත් කරනවා. හරිද? මේකේ ගෙඩි වල තැන්පත් කරනවා. ඉතින් මේ ගෙඩි මොකද වෙන්නේ දරුවනේ? සත්තු කරනවා. හරි. එතන සත්තුන්ගේ ඇඟ ඇතුළට පුතේ මේ කාබන් කියන එක යනවා. එතන මේ කාබන් දැන් ඔන්න ගහට ආවා. ගහේ කාබන් ගෙඩි වලට ගියා. ගෙඩි වල කාබන් සත්තුන්ට ගියා. ඒ වගේම සත්තුන්ගේ මල පහ වලින්, ඒ වගේම ගහේ කොළ වැටෙනවා බිමට. ඔය ආදී වශයෙන් ඕකෙන් කාබන් පොළොවටත් එනවා. හරි. දැන් ඔය එන කාබන් කොහොමද එළියට යන්නේ? පුතේ සත්තු සහ ශාක දෙකම කරන වැඩක් තමයි ශ්වසනය. ශ්වසනයේදී යාලා ප්‍රාශ්වාස කරනවා කාබන් ඩයොක්සයිඩ් වායුව. ශ්වසනයේදී දරුවනේ යාලා කාබන් ඩයොක්සයිඩ් වායුව මොකද කරන්නේ? ප්‍රාශ්වාස කරනවා. අපි ප්‍රාශ්වාස කරනවා කියලා කියන්නේ පිට කරනවා කියන එක, right? ප්‍රාශ්වාස. සත්තුත් මොකද කරන්නේ? ප්‍රාශ්වාස කරනවා. ඒ වගේම දර වගේ දේවල් දහනය වෙනකොට අපි දහනය කිරීම වැඩ ගොඩාක් කරනවා. දර වගේ දේවල් දහනය වෙනකොට ගින්දර පත්තු කරනකොට එතනනුත් කාබන් ඩයොක්සයිඩ් වායුව මොකද වෙන්නේ? පිට වෙනවා. ඒ වගේම රථ වාහන දුම් තියෙනවනේ. හරි. වාහන වලින් පිට වෙන දුම් තියෙනවනේ. ඒ වාහන වලින් පිට වෙන දුම් වලුත් මොනවද පිට වෙන්නේ දරුවනේ? ඒකනුත් පිට වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් හත් දෙයියනේ නේද? දැන් එතකොට කර්මාන්ත ශාලා තියෙනවා දරුවනේ. හරි. කර්මාන්ත ශාලාවලත් විවිධ දහන ප්‍රතික්‍රියා නම් මනම් වල ඒ වගේම දුම් පිට වෙනවා. හරිද? ඒ දුම් වලින් පිට වෙන්නේ මොනවද? අපච්චු කාබන් ඩයොක්සයිඩ් තමයි ඒකනුත් පිට වෙන්නේ. ඔය විදිහට ගත්තාම දරුවනේ පොළොවේ තියෙන කාබන් ඩයොක්සයිඩ් පිට වෙන ක්‍රම හෙන්න ගොඩක් තියෙනවා. හෙන්න මහ ගොඩක් තියෙනවා. ප්‍රාශ්වාස. ඔය වගේම දැන් මෙතන මේ වියෝජකයෝ ඉන්න වියෝජකයෝ කාබන් අරගෙන වියෝජකයෝ වියෝජනය කරලා එයාලත් පිට කරනවා, right? ඒතර ඔය විදිහට කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට එකතු වෙන ක්‍රම නේද? 60 මාරක් තියෙනවා. මේක හෙන්න ගොඩක් තියෙනවා. නමුත් බලන්න පුතේ මේ වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් පොළොවට ගන්න තියෙන්නේ එකම එක ක්‍රමයක් විතරයි. only one and only. එකම එක ක්‍රමයයි පොළොවට ගන්න තියෙන්නේ. හොඳට බලන්න පුතේ. එකම එක ක්‍රමයයි මේ කාබන් ඩයොක්සයිඩ් පොළොවට එන්න තියෙන්නේ. මොකද්ද ඒ ක්‍රියාවලිය පුතේ? ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණයෙන් විතරයි මේ කාබන් ඩයොක්සයිඩ් නැවත පෘථිවියට එන්නේ. ඒක කරන්නේ කවුද? ඒක අපිට කරන්න බෑ. ඒක කරන්නේ මෙන්න මේ ශාක වලින් දරුවනේ. ශාක වලින් තමයි ප්‍රභා සංශ්ලේෂණය කියන එක කරන්නේ. දැන් ඔබ නිකමට හිතන්න දරුවනේ මම මේ ගස් ඔක්කොම කපලා දානවා. මේ ගහ කපලා දැම්මොත් මේ ගහ කියන හිතමු ගස් ඔක්කොම කපනවා කියලා. මේ ගස් ඔක්කොම කපලා දැම්මොතින් හරිද? කාබන් ඩයොක්සයිඩ් පොළොවට ගන්න ක්‍රම ඔක්කොම මොකද වෙන්නේ? ගන්න එකම ක්‍රමයයිනේ. හරි. දැන් කාබන් ඩයොක්සයිඩ් පොළොවට දාගන්න විදිහක් නැහැ. නේද? දැන් කාබන් ඩයොක්සයිඩ් පොළොවට තිර කරගන්න විදිහක් නැහැ. එතකොට ඒ වගේ ඒතර සත්තුන්ට කණ්ඩ ශක්තිය නැති වෙලා යනවා. හරි. එතකොට ඉන්න සත්තු ටික දවස් මාසයක්වත් ඉඳී පුළුවන් මොනවා හරි තියෙන ටිකක් නේද බිමදී උලා කාලා හරි ඉඳී. හරි. හැබැයි එයාලා ඉන්නකම්ම එයාලා කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. CO2 පිට කරනවා, ගිනි වලින් පිට කරනවා, ඉන්ධන වලින් පිට කරන ක්‍රියාවලිය වෙනවා. වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අතිශයින් ඉහළ යනවා ටක් ගාලා නේද? වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අතිශයින් ඉහළ යනවා. හරි. නමුත් ඉතින් ආහාර හිඟ වෙන්න පටන් ගන්නවා. පෘථිවියට කෑම හම් වෙන්නේ නැතිව යනවා. එතකොට අවුරුද්දක් ඇතුළත මේ පෘථිවියේ ඉන්න ජීවීන් ඔක්කොම ටික මොකද වෙන්නේ? නැතිලා යනවා. ඕක තමයි ගස් නැති වුණාම වෙන්නේ. හරි. එතකොට ගස් වලින් තමයි කාබන් ඩයොක්සයිඩ් උරාගන්නේ. තව දෙයක්. හරි. තව දෙයක් මම කියන්නම් අර මට ඉස්සලා කියන්න බැරි වුණා මගේ හැරුණා. ගස් වලින් තමයි පුතේ අපිට උෂ්ම ගන්න ඕන කරන වායුව ඔක්සිජන් තියෙනව නේද? අපිට උෂ්ම ගන්න ඕන කරන වායුව ඔක්සිජන් ලබා දෙන්නේ ගස් වලින්. එතකොට අර
ගහ කැපුව ගමන් අපිට ලැබෙන ඔක්සිජන් උත් මොකද වෙන්නේ? නැති වෙලා යනවා. එතකොට නේද? පහුගිය දවස්වල අර තිබුණා නේද මේ ඔක්සිජන් මොකටද කන්ද ඔක්සිජන් කියලා අහලා තිබුණා නේද? එතකොට දැන් මෙන්න මෙතනදී මම ගස් කියලා හඳුන්වුවේ හරි ගස් කියලා හඳුන්වුවේ මහා රූස්ස ගස් විතරක්ම නෙවෙයි පුතේ හරි සාමාන්‍යයෙන් ජලාශයක් එහෙම වුණත් හරි ජලාශයක වුණත් පුතේ මතු පිට ඉන්නවා හරිත ඇල්ගී කියලා જાතියක්. ඒවා අපේ ඇහැට පේන්නේ නැහැ හරි. ඒවත් ඇවිල්ලා මෙන්න මේ ගස් වලින් කරන වැඩේම කරනවා. එතකොට මේ ගස් වලින් කරන වැඩේම මෙයාලත් කරනවා. මෙයාලා අපිට ඇහැට නොපෙනී තමයි මේ වැඩේ කරන්නේ. එයාලත් ඔය අර වගේ නේද කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කරන එක කරනවා. එතකොට සාමාන්‍යයෙන් අපි පෘථිවිය වල ගන්නවා අල භූගෝලයට ඉගෙන ගන්නවා 4න් 3ක්ම තියෙන්නේ වතුර. පෘථිවියේ පුතේ 4න් 3ක්ම වතුරෙන් වෙහිලා තියෙන්නේ. එහෙම නේද? ඔයාලා ඉගෙන ගන්නවා. ඔක පාඩම් කරලා ඇති මකට right? පෘථිවිය 4න් 3ක්ම දරුවනේ 4න් 3ක්ම වතුරෙන් වෙහිලා තියෙන්නේ. ඔය වතුර කියලා කියන්නේ මුහුද ඇත්තටම නේද? මුහුද තමයි ගොඩාරියක් තියෙන්නේ. ඔය මුහුදෙන් තියෙනවා මේ ඇල්ගි හරිත ඇල්ගී කියන ඒවා. ඉතින් මේ මුහුදේ තියෙන නේද හරිත ඇල්ගී වලින් තමයි ඇත්තටම ලොකු නේද? ලොකු ඔක්සිජන් ප්‍රමාණයක් නිදහස් වීම සහ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් අවශෝෂණය කිරීම සිද්ධ කරනවා. අර මම දැක්ක ඒක පුද්ගලයෙක් කියලා තිබුණා මොකද්ද මේ කියලා තිබුණේ මේ ඔය කාන්තාරවල එක ගහක්වත් නැහැ නේද? එතන කාන්තාරවල එක ගහක්වත් නැහැ. උන් ඒතොරල ඒක ඉන්න ජනතාව ඔය ලස්සන උස්මගෙන ඉන්නේ එක ගහක්වත් නැතුව නේද? එක ගහක්වත් නැතුව කාන්තාරවල කට්ටිය උස්ම ගන්නේ. ඒක නෙවෙයි ඔක්සිජන් ඕනේ නැහැ. ඔක්සිජන් ගස් වලින් පිට කරනවා කියන එක බොරුවක් නේ. එහෙනම් ගස් ඕනේ නැහැ නේද? වැරදි ආකල්පයක් කියලා මවන්න ගියා. හරියන්නේ නැහැ. නමුත් මතක තියාගන්න පුතේ වායුගෝලය කියලා කියන්නේ මේ එක තැනකට සීමා වෙච්ච එකක් නෙවෙයි. වායුගෝලය කියන එක එක තැනකට මේ වායුගෝලය මේ ලෝකේ වටේටම තියෙනවා. එතකොට අපි හිතමු කොයි හෝ තැනකින් ඔක්සිජන් වායුගෝලයට ලැබුණොත් එහෙම ඒ ඔක්සිජන් මේ හරිය වැඩි නම් ඒ ඔක්සිජන් ටික මුළු වායුගෝලේ පුරාම මොකද වෙන්නේ? පැතිරිලා යනවා. එතකොට අපි තුමු මේ හරිය කාන්තාරයක් තියෙනවා කියලා. මේ හරිය කාන්තාරයක් තියෙනවා කියලා ඒ හරියට ඔක්සිජන් නොගිහින් තියන්නේ නැහැ. හරි. මෙහෙන් එන ඔක්සිජන් ටික මෙහෙටත් පැතිරිලා යනවා. හරි. මේක ඇවිල්ලා පැතිරෙනවා මේ වායුගෝලය පුරාවට පැතිරෙනවා නේ හිතන්නකෝ ඔයාලගේද මොකක් හරි සුවඳ මොකක් හරි හොඳ බැඳුමක් හදනකොට ඔයාලගේ ගෙවල් පැත්තට මේ බැඳුමේ සුවඳ යනවා ඒ වගේ තමයි හරි එතකොට ඉතින් අර ගොන් තරක ඉදිරිපත් කරාම මේක නේද නූගත්කම තමයි ඒකෙන් පෙන්වන්නේ සමහර වෙලාවට මේ නූගත්කම නෙවෙයි ඒක ඇවිල්ලා මේ උපක්‍රමශීලීකම හරි ඒකෙන් මේ ගැන නොදැනුවත්කම තියෙන ගොඩාක් අය මේකෙන් අල්ල ගන්න පුළුවන්. අපි ඒකනේ ගස් කපුවට ප්‍රශ්නයක් නැහැ. අයියෝ ඒකනේ මේ මෙයත් එහෙම කියනවා අයියෝ ගස් කපුවට ප්‍රශ්නයක් නැහැ කියන මතේ තමයි ප්‍රොමෝට් කරන්න හැදුවේ යාලා. හරි. ඉතින් මම ඔබට කියලා දුන්නේ පුතේ මේ චක්‍රීකරණය කියන සිද්ධිය ගැන. රයිට්. චක්‍රීකරණය රයිට්. එතකොට ගොඩක් අපි එහාට කියලා කතා කරා. එතකොට මේ චක්‍රීකරණය අඛණ්ඩව සිද්ධ වෙනවා කියන එක මතක තියාගන්න. චක්‍රීකරණය ද්‍රව්‍ය චක්‍රීකරණය එතකොට ඒ මොනවාද තියෙන ද්‍රව්‍ය කියලා අපි නෑ කරුත් එමේද කාබන් චක්‍රය වෙන් තියෙනවා නේද කාබන් චක්‍රය තියෙනවා තව ජල චක්‍රය තියෙනවා මේ දේවල් ගොඩක් පුතේ මේ ඔබගේ ජීවිතයට ගන්න හරි මේ විද්‍යාව ඉගෙන ගන්නේ පොත පාඩම් කරලා විභාගේ පාස් වෙන්න විතරනේ මේ කියන දේවල් ඔලුවට දාගෙන ඔයාලා වුණත් ගෙදර දොරේ නේද පැලයක් හිටවන්න ගහක් හදන්නේ මේ සාත්තු කරන්න හරි පරිසරයේ රස විඳින්න පොඩ්ඩක් පරිසරයේ වත්ත පහල පොඩ්ඩක් ඇවිදලා බලන්න ගස් කොළන් චුට්ටක් අත ගාලා බලන්න කොළයක් චුට්ටක් කඩලා මොනවද තියෙන්නේ කියලා බලන්න චූටි වල් ගහක් ගලවනකොට වල් ගහ ගලවලා ඉවරලා චුට්ටක් මුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න හරි මේවා කරන්න හරි මේවා කරලා අත්දැකීම් ගන්න. ඒ අත්දැකීම් ගන්නකොට ඉතින් පරිසරයේ ඉන්නකොට ඉතින් සත්තු ඉන්නවා එහෙම ඉන්නවා right. ඉතින් පරිස්සමෙන් කරගන්න දැනගන්නත් ඕන right. ඒ පරිස්සම සහ ඒ නිරීක්ෂණයට හුරු වෙන්න දරුවනේ. හරි. ඊළඟට හතරවෙනි එක මේ පරිසර පද්ධතියක් කියලා කියන්නේ ස්වායත්තය එකක්. ස්වායත්තය කියලා කියන්නේ එයාට කාගවත් බලපෑමක් අවශ්‍ය නැහැ. එයා තනියම වැඩ කරනවා.
හරි කවුරුත් එයාව පාලනය කරන්නේ නැහැ පරිසර පද්ධතිය ඒ පද්ධතිය විසින්ම එයාව පාලනය කරගන්න. ඒකයි ස්වායත්තයි කියලා කියන්නේ. හරි. එතකොට මෙන්න මේ අන්තර් ක්‍රියා වෙන නිසා අන්තර් ඒකේ පැවැත්ම තහවුරු කරගෙන තියෙනවා. රයිට්. දැන් අපි දැන් අක්ෂරයක් කියන් ආයෙසරයක් මෙන්න මේකේ රයිට්. ද්‍රව්‍ය ශක්තිකරණය වේ කියන එක අපි නතර කරේ. හරි. එතකොට අපි මේ කතා කරමින් ඉන්නේ පරිසර පද්ධතියක ලක්ෂණ ටික. එතකොට මේ තියෙන ජීවී සම්බන්ධතා ජීවී අජීවී සම්බන්ධතා සහ ජීවී අජීවී සම්බන්ධතා කියන මෙතන කතා කරලා තියෙනවා. ඒ ඉක්වලිටි යුට් එකේ බලන්න. ඊට පස්සේ අපි කතා කරනවා පුතේ මේ ලංකාවේ ජෛව විවිධත්වය අතින් පොහොසත් රටකි. මේ ලංකාවේ තියෙන හරි ජෛව විවිධත්වය වැඩිපුරම තියෙන පද්ධති කීපයක් ගැන කතා කරන්න යන්නේ. බලමු පොඩ්ඩක් කියලා. ශ්‍රී ලංකාව දූපතක් ලෙස පිහිටීම හා රට තුල මධ්‍ය කඳුකොරයක් පිහිටීම නිසා හම්බුනා නේද? විවිධ පරිසර පද්ධති අපේ රටේ හම්බ වෙනවා. අපේ රට කියන්නේ මාර රටක් පුතේ හරි. මේක ඇවිල්ලා මේ වෙන කොහෙන්වත් නේද? ඒකනේ අපේ රටට උච්චර නේද? ඔච්චර මොකද අපේ රටට ඇමරිකන් කාරයෝ වෙන්නේ? ඔච්චර අපේ රටේ මේ පෝට් සිටි හදන්න ජීනේ කට්ටිය එන්නේ අයියේ. හරි? ඔච්චර අපේ රටට ඉන්දියාව බැල්ම දාගෙන ඉන්නේ. ඔයාලා නිකන් ඔයාලා තාම ඒක දැනුමක් නැතුව ඇති. නමුත් දැනුමක් ආපු දවසක කල්පනා කරන්න මෙච්චර මේ පිට රටවල් ඔක්කොම අපේ රට දිහා හැදාගෙන බලන් ඉන්නේ ඇයි? ඒ උන්ට පුළුවන් සෝමාලියාව දිහා බලන් ඉන්න. උන්ට පුළුවන් මේ ඉතියෝපියාව දිහා බලන් ඉන්න. හරි? වෙන චීලි අරහේ මේ බලන් ඉන්න පුළුවන්. නෑ එයාලා ලංකාව සිලෝන් කියන එකම එකම තමයි මේ එයාලා බලන් ඉන්නේ. හරි? ඒකට හේතුව ඉතින් අපේ රටේ තියෙන සම්පත් තමයි. එතකොට විවිධ පරිසර පද්ධති පිළිදීම නිසා ජෛව විවිධත්වය අධික වෙලා තියෙනවා. හරි? ඉතින් මෙන්න මේ ලංකාවේ තියෙන පරිසර පද්ධති ගැන තමයි පුතේ මෙන්න මෙතන හරි මේව කරලා තියෙන්නේ රයිට් මේක ගැන තමයි අපි මෙතනින් පස්සේ ඉගෙන ගන්න දරුවෝ ලංකාවේ පරිසර පද්ධති දැන් අපි ලංකාව ගැන කතා කරන්නයි යන්නේ මෙයාලා ගැන එක වන් බයි වන් ඉගෙන ගන්නවා අපි ලංකාවේ තියෙන පරිසර පද්ධති ගත්තාම ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා දරුවනේ එකක් තමයි ස්වාභාවික ඒවා අනිත් එක තමයි නිර්මිත පරිසර පද්ධති. ස්වාභාවික පරිසර පද්ධති සහ නිර්මිත පරිසර පද්ධති. ස්වාභාවික කියලා කියන්නේ ඔය ඉබේ තියෙන. නිර්මිත කියලා කියන්නේ ඒ ඉබේ තියෙන එක යම් යම් වෙනස්කම් වලට භාජනය කරලා මිනිස්සුયો හදාගත්තේ. හරි. ස්වභාවික පරිසර පද්ධති පුතේ තවත් කොටස් දෙකකට බෙදන්න පුළුවන් අපිට අපි මේ බෙදා ගන්න අපිට ඉගෙන ගන්න ලේසි මොකද ජලජ පරිසර පද්ධති තියෙනවා භෞමික පරිසර පද්ධති තියෙනවා ජලජ භෞමික ජලජ පරිසර පද්ධති වලට පුතේ උදාහරණ තමයි උදාහරණ කියලා කියන්නේ මිරිදිය කරදිය කියුල්දිය මිරිදිය කියලා කියන්නේ ලවණතාවය අඩු ජලය එතකොට කරදිය කියලා කියන්නේ ලවණතාවය උපරිම ජලය කියුල්දිය කියලා කියන්නේ කරදිය සහ මිරිදිය අතර ලවණතාවය අතරමැදි අගයක් තියෙන ජලය ඊළඟට ස්වභාවික භෞමික පරිසර ගැන අපි කතා කරනකොට පුතේ වනාන්තර ගැනයි තෘණ භූමි ගැනයි කතා කරනවා ඊළඟට නිර්මිත පරිසර පද්ධති පැත්තට ගියාම මේසා හදපු පරිසර පද්ධති කෘෂි කාර්මික පරිසර පද්ධති හේන හරි කුඹුර මිනිස්සු හදපුවා හරි ආය කාර්මික පරිසර පද්ධති නේද කර්මාන්තපුරයේ කියයි අනම්මනම් අපි හදාගන්නේ රයිට් ඒවා ජනාවාස පරිසර පද්ධති කියලා කියන්නේ අපි ඉන්න හදාගත්තා අපි ඉන්න හදාගත්ත දැන් තමයි දරුවනේ ජනාවාස පරිසර පද්ධතිය කියලා කියන්නේ අපි ඉන්න හදාගත්ත තැන් රයිට් ඊට පස්සේ අපි යන් එහෙනම් මේ පරිසර පද්ධති ගැන කතා කරන්න හරි මේ ඔයාලගේ අච්චුපතේ තියෙන උදාහරණ ටිකක් තියෙනවා මේ ජීවී සම්බන්ධතාව ගැන right එතන මෙන්න මේ වගේ මම අතර දීලා තිබුණේ හරි ඔන්න අපේ පළවෙනි කොටස තමයි දරුවනේ මේ ස්වභාවික ජලජ පරිසරය කියන එක හරි ස්වභාවික ජලජ පරිසර පද්ධතිය කියන එක තමයි අපේ පළවෙනි මාතෘකාව හරි ස්වභාවික ජලජ පරිසර පද්ධතිය මම මේ ටික යොමු කරගන්න
එතනට හරි එහෙනම් මට ඒක කොපි කරගන්න බෑ අපි මෙතන ඉඳන් කතා කරමු අවශ්‍ය දේවල් ටික මම අතන දා ගන්න right ස්වභාවික ජලජ පරිසරය පුතේ ජලජ පරිසරයේ ප්‍රධාන කොටස් තුනකට බෙදනවා කරදිය මිරිදිය කිවුල්දිය කියලා හරිද ඔන්න එහෙනම් මම මේ ස්වභාවික ජලජ පරිසර පද්ධතියට ස්වභාවික ජලජ පරිසර පද්ධති ප්‍රධාන ආකාර තුනයි දරුවනේ මොනවාද ආකාර තුන මම මෙන්න මෙතන ආකාර තුනේ නම් තුන ලියා ගන්නවා පළවෙනි එක තමයි මොකද්ද මිරිදිය පරිසර පද්ධතිය ඊළඟට අපි ගමු පුතේ කිවුල්දිය අනිත් එක තමයි පුතේ කරදිය මිරිදිය කිවුල්දිය කරදිය මේ පරිසර පද්ධති තුන අපි දැන් පොඩ්ඩක් බලමු මිරිදිය කියන එක ගත්තාම මිරිදියට හරි අපි ගන්නෙ ගංගා ගංගා තමයි සාමාන්‍යයෙන් මිරිදිය පරිසර පද්ධති වලට ගන්නෙ මේවා පටන් ගන්නෙ පුතේ මේ මධ්‍යම කඳුකරේ නේද උස් ජලාධාර ප්‍රදේශ වලින් තමයි මේක පටන් ගන්න. හරි. එතකොට මෙතනදී මේ වර්ණ කවියක් එහෙම තියෙනවා. නමුත් ඒ කවිය 100%ක්ම ඇත්ත නෑ. පොඩි කාව්‍ය රසයට හානියක් වෙන නිසා ඒකට විවිධ කාරණා ටික එකතු වෙලා තියෙනවා. මම කියන්නම් මොනවද කියලා right. මේ ගංගා තමයි මිරිදිය right. ඊට පස්සේ බොහෝ ගංගා මධ්‍යම කඳුකරේ උස් බිම්වල හරි ජලාධාර ප්‍රදේශ වලින් තමයි ආරම්භ වෙන්නේ. මුහුදට තමයි යන්නේ. මේ හැම ගඟක්ම මුහුදට තමයි යන්නේ. ඒක මතක තියාගන්න. හැම ගඟක්ම යන්නේ කොහටද? මුහුදට right. එතකොට මේකදී ඔබට මතකද දන්නේ තියෙනවා කවියක්. මේ කවිය 100%ක් ඇත්ත නෑ හැබැයි. මොකද්ද? මහවැලි කැලණි කළු වලවේ යන ගංගා නේද? අහලා තියෙනවද? සමනොල කන්ද මුදුනේ සිට පැන නැංගා. එතකොට දැන් ඔන්න අපේ රටේ තියෙන ප්‍රධාන ගංගා හතර ගැන තමයි ඒ කියන්නේ. මොනවද ගංගා හතර? මහවැලි කැලණි කළු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා. right ඉතුරු බද්ද ගැන මට මතක නෑ right. නමුත් මෙතන මේ කවියේ කියනවා මහවැලි ගංගායි කැලණි ගංගායි කළු ගංගායි වලවේ ගංගායි සමනල කන්ද මුදුනෙන් පටන් ගන්නවා කියලා කියනවා. නමුත් සමනල කන්දම නෙවෙයි හරි. සමනොල කන්ද කියලා කිව්වට අපි හිතන්නේ මේ නේද සිටිපාද කන්ද කියලා නේ. ඒ කන්දෙන්ම නෙවෙයි. ඒහා සමානව තියෙන ජලාධාර ප්‍රදේශ කීපයකින් පටන් ගන්න. නමුත් සමනල කන්දෙන් පටන් ගන්න ගංගාකුත් දෙකකුත් තියෙනවා මෙතන right. ඔයාලා බලන්න මොනවද ඒ ගංගා කියලා. එතකොට ඒ කියන්නේ හැම ගඟක්ම පටන් ගන්න අර ජලාධාර ප්‍රදේශයකි. ජල පෝෂක ප්‍රදේශ කියලාත් මේවට කියනවා පුතේ. ඒ වගේම පටන්ගෙන මුහුද දක්වා ගලාගෙන යනවා. ඉතින් මේ ගඟ අරගෙන පටන්ගෙන ගලාගෙන යනවා. ගඟේ වැඩි ගඟ කරන්නේ උස් බිමකින් පටන්ගෙන ගලාගෙන යන එක නේද? අනේ මගේ වැඩ ගනිමු හඬ හඬා ඔහේ යනවා. ඉතින් ඒ ගඟෙන් වැඩ ගන්න එක කාගේ රාජකාරියද? ඒ ගඟෙන් වැඩ ගන්න එක ඒ තියෙන්නේ කාගේ අතේද? ඒක වැඩ ගන්න එක තියෙන්නේ මේ මිනිස්සු අතේ. මිනිස්සු ඉතින් ගඟෙන් වැඩ ගන්න ඕන. ඉතින් ඒ ඔය ගඟේ විවිධ ප්‍රදේශ දැන් ඔය ගඟ කඳුකර ප්‍රදේශ වලින් මේ ගලාගෙන යනකොට ඒකේ පරිසරය වෙනයි. ඊට පස්සේ ඒක යුක්තක් කරන්නේ වේලි කලාපයෙන් යනකොට කොයිකේ පරිසරය වෙනයි. හරි ඒ විදිහට ඒකේ තනින් ගලාගෙන යන ප්‍රදේශය අනුව ඒ පරිසර පද්ධති වෙනස් වෙනවා. උෂ්ණත්වය ආදී සාධකන මත right. එතකොට ගලා යන ප්‍රදේශවලට ලැබෙන වර්ෂාව අනුව ගංගාවල මේ ජල මට්ටම අඩු වැඩි වෙනවා. එතකොට හොඳට වහින පළාත් වලින් මේක ගලාගෙන යනකොට ඒ ගඟේ ජල මට්ටම වැඩි වෙනවා. මොකද අර ප්‍රධාන ගඟට අර වර්ෂාවෙන් එන වතුරත් මොකද වෙන්නේ? එකතු වෙලා ජල මට්ටම මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒක ඉතින් ඒකත් එක්කම මේ බද්ධ කාරණයක් right. එතකොට එතෙම් කාලවලදී ගඟේ මේ ගඟ හින්දෙනවා. හොඳටම හින්දලා කුඩා දිය පාරකට පමණක් සීමා වෙනවා. හරි. ඒක මම මෙතනින් දාන්නම් right.
තැම් කාලවලදී නේද ගඟ සිඳී කුඩා දිය පහරකට පමණක් සීමා වේ. පොඩි වතුර පාරකට විතරක් සීමා වෙනවා සමහර වෙලාවට. හරි ගඟ ඉඳලා කුංචි වතුර පාරකට විතරක් සීමා වෙන වෙලාවකුත් තියෙනවා. හරි කුඩා දිය පාරකට විතරක් සීමා වෙන වෙලාවලුත් තියෙනවා. හරි ඉඳනවා කියලා කියන ගඟ නේද? හරි. එතකොට මේ ගංගාවක ඉස්මත්තේ ඉඳලා මෝය දක්වාම හරි මේ විශාල සත්ත්ව විවිධත්වයක් මේකේ තියෙනවා කියන කාරණේ මතක තියාගන්න දරුවනේ. සත්තු විවිධාකාරයේ සත්ව විවිධත්වයක් තියෙන එක ඉතා විශේෂ නේද? ප්‍රමාණයක් මේකේ ඉන්නවා right. ඊට පස්සේ යාළුවගේ විවිධත්වය ගැන තමයි ඊළඟ කතා කරන්නේ. මම මේ හදන්නේ ෂෝට් නෝට් එකක් පුතේ. හොඳද? අර තියෙන කරුණු ටික එක තැනකට දාලා ඒතකොට මතක තියාගන්න ලේසි සංසන්දනය කරලා නේ. සංසන්දනාත්මකව මතක තියාගන්න ලේසි. නැත්නම් මේ තුන පැත්තක තියෙදි පාඩම් කරන්නත් අමාරු වෙනවනේ. එතන මෙන්න මේකෙදී ගඟක වැදගත්කම තමයි කෘෂිකාර්මිකව ජල අවශ්‍යතා සපුරාලීම, ජල විදුලින් නිපදවීම, ප්‍රවාහන කටයුතු වලට යොදා ගැනීම. ඔය ආදී වශයෙන් මේක තියෙනවා. දැන් මේකේ මම ඔය ටික තමයි ඔයාලට දීලා තියෙන කාරණා ටික. දැන් මම මේකේ අමතර කාරණා ටිකක් කියලා දෙන්න යන්නේ. හරි. දැන් මම මේ මුලින්ම මේ අත්පොතේ තියෙන එක දැම්මේ ඊට පස්සේ මට අමතර කාරණා කියලා දෙන්න ලේසි. හරි. right. මේක තමයි මේ right. දැන් ඔන්න මම මේ ගඟක් පටන් ගන්න එක ගැන කතා කරන්න යන්නේ. ඔන්න දරුවනේ මම මුලින්ම මෙන්න මෙතන පොඩි රූපයක් අදින්නම්. හරි. මේ රූපේ මෙන්න මේ වගේ අපි හිතමුකෝ කඳුකර ප්‍රදේශයක් කියලා. හරි. කඳුකර ප්‍රදේශයකින් පටන් ගන්න ගඟක්. හරි. කඳුකර ප්‍රදේශවලට හොඳට වර්ෂාව ඇති වෙනවා. ඒ වගේම කඳුකර ප්‍රදේශවල මේ ගස් කොළන් හොඳට තියෙනවා. ඒ හරිය නේද? ඒතර මේ වර්ෂාව හෙනකොට මේ හරිය නේද? පොළොවේ තියෙන භූගත ජල මට්ටම වැඩි වෙලා හරි. ඔන්න එක තැනකින් ගුදිය උල්පතක් වගේ අරගෙන ඔන්න ගඟක් ගලන්න පටන් ගන්නවා. ගඟක් බලාගෙන වලා කුලින් දැස සමන් කුලක් දැද නේද? මෙහෙම ගලාන ගලනවා right. දැන් ඔබට මෙන්න මේ කඳුකර ආශ්‍රිත ප්‍රදේශවල ගත්තාම මේ හරියේ හරි ජල පහර වේගවත්. මේ හරියේ ජල පහර වේගවත් සහ මේ හරියේ ගඟ එච්චර පළල් නෑනේ. මේ කඳුකර හරියේ එච්චර පළල් නෑ. වේගෙන් වතුර ගලාගෙන යනවා. ඉතින් මේ හරියේ මේ සාමාන්‍යයෙන් ට්‍රවුට් කියලා මත්ස්‍ය වර්ගයක් කියම මේ සීතලයිනේ සාමාන්‍ය කඳුල නේද? සීත කකුල එහෙම වල නාලා ඇදිනේ නේ යනකොට නේ. හරි. එතකොට මේ හරිය ට්‍රවුට් කියලා මත්ස්‍ය జాතියක් එහෙම ඉන්නවා ට්‍රවුට්. හරි. එයාලා ඒ හරියට ඉන්න හැඩ ගහලා තමයි ඉන්නේ. එහෙම ඉඳලා මෙන්න මේ වතුර පාර ටිකක් ඔන්න තනිතලාවට ළඟා වෙනකොට හරි. තනිතලාවට මේ වතුර පාර ළඟා වෙනකොට ඒ තනිතලාවේදී මේ වතුර පාර ටිකක් ඔන්න මහත් වෙනවා සහ දැන් තනිතලාවනේ දැන් ගලන වේගය ටිකක් මොකද වෙන්නේ අඩු වෙනවා හරි ගලන වේගය ටිකක් මොකද වෙන්නේ අඩු වෙනවා හරි ගලන වේගය ටිකක් අඩු වෙනවා සහ මෙන්න මේ හරියදී මේ කඳු මුදුනේදී මේ වතුර ඉතා පැහැදිලි හරි ඉතා පැහැදිලි මේ හරිය වතුර හොඳ පැහැදිලි ඉතා පිරිසිදුයි right පැහැදිලි පිරිසිදුයි right මෙන්න මෙතනින් ගලාගෙන යනකොට මොකද වෙන්නේ මේක ටික පැහැදිලිභාවය අඩු වෙලා සහ හිමීට ගලාගෙන යන්නේ සහ ඒ වගේම මෙන්න මේ ගඟ ආවට පරිසරය ගැන කතා කරනකොට මේ ගඟ ආවට මේ ගඟේ නේද ගම් යූර තියෙන මේ ගම් යූර සාමාන්‍යයෙන් කිසිම කන්ස්ට්‍රක්ෂන් එකකට යොදා ගන්න නැහැ හරි ගම් යූර සාමාන්‍යයෙන් අඩි 20ක් 30ක් පිටිපස්සට හරි දෙපැත්තෙන්ම හරි කිසිදු කන්ස්ට්‍රක්ෂන් එකක් සාමාන්‍ය කිසිදු ඉදිකිරීමක් කරන්න නැතුව ඒක රිසර්ව් කරලා තියෙනවා ඒ කියන්නේ අපි කියන්නේ රිසර්වේෂන් කියලා කියන්නේ ඒක වෙන් කරලා තියෙනවා ඒකේ මොනවා හරි නේද සමහර කට්ටිය මේ මේක ආසන්නයේ මෙහෙම ගෙවල් තියෙන කට්ටිය ඉන්නවනේ එයාලා සාමාන්‍යයෙන් මේ ගඟේ වතුර අඩු කාලයට හරි ගඟේ වතුර අඩු කාලයට පුතේ මෙන්න මේ හරිය තියෙන මේ හරි පස හිතා සරුයි අයියේ මේ ගඟේ වතුර මට්ටම වැඩි වෙනකොට ඒකේ රොන් මඩ ඔක්කොම තැම්පත් වෙන්නේ මෙන්න මේ කොටසේ right
මෙන්න මේ කෑල්ල තමයි රොන් මඩ ඔක්කොම තැම්පත් වෙන්නේ. රොන් මඩ කියලා කියන්නේ හොඳ සාරවත් පස. ඒකේ එයාලා පුංචි පුංචි වගාවන් කරනවා. කෙටි කාලින වගාවන්, මාස 3-4 වගාවන් හරි වගේ දේවල් කරනවා හරි. తాවකාලිකව ඉතින් තමන්ගේ කෑල්ල කියලා කොටු වෙන් කරගෙන කරනවා. හරි. ඉතින් හදිසිය හරි වතුර මට්ටම වැඩි වුණොත් ඉතින් සොරි තමයි right. නමුත් ඉතින් ඒකෙන් ඊට පස්සේ එයාලා නේද මුදලක් උපය ගන්න පුළුවන් එයාලට. සමහර වෙලාවට මෙන්න මේ හරිය තියෙන රොන් මඩ අඩම් පස් ටික අරන් ගිහිල්ලා මෙයාලා මේ ගඩොල් කපන්න ගන්නවා. හරි. ගඩොල් කපන්න ගන්නවා. ගඩොල් කපන්න ඒ වගේ මේ උළු කර්මාන්තර ගඩොල් කර්මාන්තර වගේ දේවල් වලට ගන්නවා. එතකොට වතුර මට්ටම වැඩි වෙන කාලවලට ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් වතුර මට්ටම වැඩි වෙනකොට සාමාන්‍යයෙන් මෙයාලගේ මේ ගෙවල් හරියට එනකම් වතුර සාමාන්‍යයෙන් වැඩි වෙනවා. නේ? එහෙම වැඩි වෙන කාලොත් තියෙනවා. ඊට පස්සේ ආයෙ වතුර මට්ටම අඩු වෙන කාලයක් වෙනවා, වැඩි වෙන කාලයක් වෙනවා. ඔහොම තමයි මේ කියන්නේ. දැන් මොකද කරලා තියෙන්නේ? දැන් සමහර කට්ටිය මේ යූරටත් එක්ක අල්ලලා ටූරිස්ට් ගෙස්ට් ගහන්න කියනවා right. සමහරවිට මේ ගඟේ මැදටත් එක්ක අල්ලනවා කණු දාලා ගහනවා right. එතකොට සමහර වෙලාවට මේ වතුර බහින්න නැතු වෙනවා, වතුර වලට මේ ආධුනික වෙනවා, විවිධාකාරයේ ප්‍රශ්න එනවා. මේ හොල් බිල්ඩින් කඩාගෙන වැටෙනවා හරි. එක්කෙනෙක් ගහම ඉතින් අනික මමත් ගහනවා කියලා අනික් කට්ටිය පටන් ගන්නවනේ වැඩේ නේද? අපි ලංකාවේ ඒක ඕගන් තියෙන සාමාන්‍ය එක්කෙනෙක් කරන එක අනික් කට්ටියත් මොකද වෙන්නේ? එක්කෙනෙක් පටන් ගත්තොත් එම අනිත් උනුත් පටන් ගන්නවා. ඒක ඉතින් ලංකාවේ තියෙන ලක්ෂණයක් හරි. ඒක ලංකාවේ තියෙන ඇත්තට මම නම් දකින්නේ අහිතකර ලක්ෂණයක් විතරයි. අපි අනිත් එක්කනා කරන එක නෙවෙයි කරන්න ඕනේ. අපි කරන්න ඕන අපේ හිතට දැනෙන දේ සහ අපි හොඳයි කියලා හිතන දේ තමයි කරන්න ඕනේ. සමාජයට හානියක් නොවන දේවල්. මේක ඔය වගේ right. ඒ සාමාන්‍යයෙන් මේ පහළ හරියින් යනකොට මේ හරිය ඉන්නවා මාළු වර්ග. ඔය ආන්දා ලූලා වගේ කට්ටිය මෙහි තමයි සාමාන්‍යයෙන් ඉන්නේ. ආන්දලා ලූල්ලා හරි. අර කතාවකුත් තියෙනනේ ලූලා නැති වලට කණයා පඬිතයා ලූ කියලා නේද? කතාවකුත් වල අහලා තිබුණේ කතාවක් නෙවෙයි. සිංහල භාෂාවේ කියන මට මේ මතක නැහැ මොකක්ද ඒකේ නම කියලා right. ඒතකොට මේ වගේ දේවල් කරනවා. ඊට පස්සේ මෙන්න මේක ටික ඔන්න දැන් මුහුදට වැටෙන්න කිට්ටු වෙනකොට. මේ වතුර පාර ටික මුහුදට වැටෙන්න කිට්ටු වෙනකොට තව චූටි කෑලි වලට බෙදෙනවා සහ මේ මෙහි උඩහා ඉඳන් ගලාගෙන ආපු අර රොන් මඩ අරම්මනම් බෝතල් පත්තලින් බෝතල් වගේ දේවල් මෙන්න මේ මෝය කට අපිට දැන් මෙන්න මෙතන මේක තමයි පොළොව මෙන්න මෙතනින් තමයි මොන මුහුද පටන් ගන්න හරි මෙතන තියෙනවා මම තද නිල් පාට රඳින්නේ මුහුද හොඳේ මෙතනින් එහාට මේ හරි වෙරළ මේ වෙරළ හරි මේ මෝය කට right මේ මෝය කට තියෙන මේ හරි මේ අර ගඟ දිගේ ගලාගෙන ආපු දේවල් තියෙනවනේ ගහගෙන ආපු දේවල් ටික මේ හරි මේ වගේ පොඩි දූපත් වගේ හරි අතර මැද තැන් වල මේ ගඟක් ගලන උට මුහුදට වැටෙන ආසන්න ප්‍රදේශවල තමයි මේ වගේ චූටි ත්‍රිකෝණාකාර දූපත් වගේ දේවල් හැදෙනවා චූටි පොඩි ඒවරයි ඒ වගේ තමයි මේ අර මේ ගඟ දිගේ ගහගෙන එන බෝතල් කෑලි ලී කෑලි වගේ දේවල් තැම්පත් වෙයි හරි මෙන්න මෙව්වට කියනවා පුතේ ඩෙල්ටා කියලා ඩෙල්ටා අපේ කාලේ නම් ඩෙල්ටා කියලා ටොෆී වර්ගයක් තිබ්බා දැන් තියෙනවද දන්නේ නැහැ දැන් තියෙනවා ඩෙල්ටා ටොෆී වර්ග ඩෙල්ටා ටොෆී කියලා જાතියක් තියෙනවා කැන්ඩෝස් ළඟින් දුක ගහන්න ඩෙල්ටා කියලා කියනවා මේකට right ඉතින් මෙන්න මේ ඩෙල්ටා හරි වල අර රුඩු ටික තැම්පත් වෙලා වතුර ටික විතරක් මොකද වෙන්නේ මෙතනින් මේකට කියනවා ගම්මෝය කියලා මේ හරියට කියනවා ගම්මෝය කියලා මෙතනින් මුහුදට වැටෙනවා ඉතින් මේ ගම්මෝය හරිය සාමාන්‍යයෙන් ඔය සැමන් මත්ස්‍යෝ එහෙම සැමන් කියලා ඉන්නවා මාළු වර්ගයක් අවවල කන්නේ සැමන් හරි ඒ සැමන් මාළු වලින් තමයි ඒ සැමන් හදන්නේ හරි සැමන් එතකොට ඔයා හිතන ඇති ඉතින් සර් මේ සැමන් මාළු වගේ කටු වෙන හරි හයිය නැතුව ඇති නෑ පුතේ කටු හයියයි සාමාන්‍ය මාළුවෙක් වගේම තමයි කටු තියෙන්නේ නමුත් ඒක සැටින් කරනකොට ඒ කටු දිය වෙන්න කෙමිකල් එකක් දානවා ඒ කටු දිය වෙන කෙමිකල් එක දැම්මම තමයි අර කටු ලස්සන දිය වෙලා කරගලා නේද හැපෙන ගතියට එන්නේ right එතකොට ඒක නෑ සැමන් උෂ්ණයි කියලා කියන්නේ සැමන් වල තියෙන ඒ කෙමිකල් එක දැම්මම සැමන් වල මේ අර කටුව දිය වෙනවා විතරක් හයිය right එතකොට මේක තමයි ඔය දේ සම්බන්ධයෙන් දැනට මට ඔයාලට කියන්න තියෙන දේවල් ටික right තව ඉස්සරහට මේ කරුණු ටික හම්බ වෙනවා අපි ටික හදාගන්න එතකොට
ගං මෝය ඇවිල්ලත් එතකොට මේ ගඟත් එක්කම තමයි right? වෙන ගං මෝය ගැන තියෙනවා විස්තරේ කතා කරේ ගඟ ගැනනේ ඊළඟට තියෙනවා ගං මෝය ගං මෝයත් ඇවිල්ලා මිරිදිය හොඳේ එතකොට මේ ගංගාවක් මුහුදට ගලා පසන ස්ථානයට තමයි දරුවෝ කියන්නේ මොකක් කියලාද ගම් මෝය කියලා කියන්නේ හරි එතකොට එතරදී හැබැයි ගම්මෝය ගර්දිය මිරිදිය දෙකම තියෙනවානේ හරි අපි ඒක දාමු අර මැද කෑල්ලට හොඳේ ඒතර ගම්මෝය කිවුල් දියයි හොඳේ අපි ඒක අතන දැම්මම නේද කිවුල් දිය තමයි ගම්මෝය තියෙන්නේ right ඒතර මේකේ කරදියයි මොකද අර මුහුදේ වතුරයි ගඟේ වතුරයි එකතු වෙනවානේ හරි ඒක නිසා ඒක මොකද වෙන්නේ කරදිය මිරිදිය එකතු වීම නිසා කිවුල් දිය තමයි ඇති වෙන්නේ කරදියයි මිරිදියයි මික්ස් වෙලා කිවුල් දිය හැදෙනවා එතකොට කිවුල් දියේ තමයි විවිධ මේ සත්ත්වෝ ඒකෙත් ඉන්නවා ජීවත් වෙලා හරි මේ ලස්සන සත්තු ඉන්නවා right එතකොට ගංගාවෙන් එන රොන් මඩ වැලිය වගේ දේවල් තැම්පත් වෙලා ඩෙල්ටා කියලා ත්‍රිකෝණාකාර දූපත් ටිකක් හැදෙනවා right මම අර කිව්ව කතාව ඩෙල්ටා හරි ඩෙල්ටා right කියලා තමයි ඒවට කියන නම ඩෙල්ටා හරි උදාහරණ දෙනවා මේ මහවැලි ගං මෝය මහවැලි ගඟ වැටෙන තැන හරි කොඩ්ඩියාර සහ තබලගම් බොක්කට විවෘත වේ. ඒතර මහවැලි ගඟ වැටෙන්නේ මේ කොඩ්ඩියාර සහ තබලගම් බොක්ක හරිය ඉන්නව වැටෙන්නේ. මහවැලි ගම් මෝය right මං කියන එක ඇහෙනව නේද දරුවනේ ඔයාලට පොඩි hands up එකක් දෙන්න මං කියන එක ඇහෙන කට්ටිය right හරි එතකොට මේ කරදිය මිරිදිය මිශ්‍ර වෙන මෙන්න මේ වගේ ගම්මෝයවල් වල වැදගත්කම් කීපයකුත් තියෙනවා හරි ඒ ගම්මෝයවල වැදගත්කම් කීපයක් මම මෙතන දාන්නම් මේකේ right ඔක්කොම ටික දාන්න එතකොට මෙතනදී මේ කරදියයි මිරිදියයි මිශ්‍ර වෙනවා. එතරම් කතන්දරේ right දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතන දැන් තියෙන්නේ පුතේ කරදියනේ. දැන් මම තද නිල් පාට රැඳලා කරදිය තියෙන රේන්ජ් එක right කරදිය රේන්ජ් එක. මුහුද මේ තියෙන්නේ හොඳද? මේ තියෙන්නේ මේ නිල් ලා නිල් පාට මම හදලා තියෙන්නේ මිරිදිය රේන්ජ් එක. එතකොට මෙන්න මේ අතරමැද තියෙන හරි මේ දෙක අතරමැද තියෙන මෙන්න මේ කලාපේ විතරයි සාමාන්‍යයෙන් ඔය කරදියයි මිරිදියයි මිශ්‍ර වෙලා තියෙන්නේ. දැන් සමහර වෙලාවට මෙන්න මේ මුහුදු වතුර මේක දිගේ රට ඇතුළට එන්න આવොත් එහෙම හරි එතනදී මොකද වෙන්නේ රටේ මිනිස්සුන්ට බොන්න වෙන්නේ ලුණු වතුර එතකොට නේද හරි ඒ ප්‍රශ්නකුත් තියෙනවා එතකොට අර ගම් මෝයෙන් මොකද කරන්නේ කරදියයි මිරිදියයි මිශ්‍ර වෙන එක වලක් වෙන එක කරන්නේ ඒ වගේම ආර්ථික වටිනාකමෙන් යුක්ත මත්ස්‍ය විශේෂ බහුල වීම හරි ජෛව විවිධත්වය ඉහළ වීම හරි ඔය කාරණා දෙක ගන්න පුළුවන් හරි සැලැක්වීම හරි ආර්ථික වටිනාකමින් යුක්ත මත්ස්‍ය විශේෂ බහුල වීම උදාහරණයක් වුණාම මම මෙතන සැමන් මත්ස්‍යයා කියලා right සැමන් ඉන්නේ ඔය කොටසේ right සැමන් මත්ස්‍යයා right මාළුවා කියලා මම දන්නවා පිටින් right සැමන් මාළුවා ගන්න පුළුවන් හොඳේ ඒ වගේම ජෛව විවිධත්වයත් වැඩි ඉතින් මේ හරිය මේ ඉස්සෝ ඉන්නවා ඉස්සුව කා කරන්න එහෙම පුළුවන් right කඩොල් ආනශාක තියෙනවා මේ ගම්මෝයවල් ආශ්‍රිතව right ඒක නියම පරිසර පද්ධති right බලලා ගිහිල්ලා තියෙනවා නම් බලන්න right කල්පනා කරලා බලන්න right ඊළඟ කලපුව පුතේ මේ කලපුව කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ කිවුල් දිය පරිසර පද්ධතියක් තමයි මම දැන් තව ටිකකින් කියලා දෙන්නම් මේ කලපුව සහ මේකේ වෙනස්කම් මොනවද කියලා right කලපුව කියලා කියන්නේත් මේ කිවුල් දිය පරිසරයක්ම තමයි ඒක ඇවිල්ලා මේ
අර වැලි පරයකින් හරි කොරල් පරයකින් හරි සම්පූර්ණයෙන්ම මුහුදෙන් වෙන් වෙලා තියෙන හැබැයි එක කාලයකදී විතරක් මුහුද සමග සම්බන්ධ වෙන කියුල් දිය තියෙන ජලාශයකට තමයි කියන්න පුතේ කලපුවක් කියලා. හරි කලපුවක් කියලා කියන්නේ ඔන්න ඒ වගේ එකට මම ගවඩින්ගේ රූපයක් ඇදලා පෙන්නන්නම් මොකක්ද ඒ කලපුව කියන එකේ. හරි. ඒතර මීගමු කලපුව, මඩ කලපුව, පුත්තලම් කලපුව වගේ දේවල් තියෙනවා right. ඒ කලපුව වල වැදගත්කම් කීපයකුත් තියෙනවා. මොනවාද කලපුව වල? ඒ වගේත් ඉතින් ඉස්සෝ කකුලුව වගේ වගා කරනවා. කඩලාන තියෙනවා. හරි. කඩලාන වලින් සමුද්‍ර කාදනය අඩු වෙනවා. සංචාරක ආකර්ෂණය බහුල වෙනවා right. ඔන්න දැන් අහගන්න මොකද්ද මේකේ වෙනස කියලා right. ඔන්න මම දැන් අඳිනවා පුතේ ලංකාව මෙන්න මේ හරිය ප්‍රදේශයක් හිතන්නකො. මේ හරිය ප්‍රදේශයක් මම දැන් ඔන්න ලොකු කරනවා right. මේ කොටු ඇතුලේ තියෙන ලොකු කරනවා. හොඳයි. දැන් හරි. මේව තියෙනවා right. දැන් මෙතන අර ගඟක් ගලාගෙන එන තැන තියෙනවනේ. ගඟක් ගලාගෙන එන පාර අපි තුමු මෙන්න මේ හරිය තමයි ගලාගෙන එන්නේ. මේ එළියේ තියෙන වතුර තමයි. හරි. මේ එළියේ තියෙන වතුර හරි. මේ එළියේ තියෙන්නේ මෝද කියලා හිතමු. මේ එළිය හරි. මේ තමයි මුහුදේ ඒරියා එක right. ඔය මුහුදේ ඒරියා එකට පුතේ මේ වතුර ගලාගෙන එන මේ ගඟ තමයි මේ තියෙන්නේ. ඒතර ගඟ මුහුදට වැටෙන ස්ථානය right. ගඟ මුහුදට වැටෙන ස්ථානය මම මේක මෙන්න මෙතන මේ පාටින් මේව කරන්න මෙන්න මේකට තමයි කියන්නේ ගම් මෝය කියලා. ගම් මෝය කට. හරි. ගම් මෝය කියලා කියන්නේ මෙන්න මේ සීමාවට. හරි. ගම් මෝය හරි. එහෙම නැත්නම් ගම් මුවදොර. ගම් මෝය එහෙම නැත්නම් ගම් මුවදොර කියලා කියන මෙන්න මේ. ඒ අතරේ මේ මුහුදෙන් පැහැදිලිවම වෙන් වෙලා තියෙන. හරි. මුහුදෙන් පැහැදිලිවම මෙම වෙන් වෙලා තියෙන. හරි. ඒ වෙන් වෙලා තියෙන එක්ක වැලි වැටියකින් නැත්නම් කොරල් පර වැටියකින් වගේ වෙන් වෙලා තියෙනවා. හැබැයි ඇතුල් පැත්තට මෙහෙම තියෙන මෙන්න මෙහෙම පොඩි පොකුණු වගේ જાතියකුත් තියෙනවා. ඔය ටිකෙත් දරුවෝ සමහර වෙලාවට හරි ඔය ටිකෙත් වතුර පිරෙන වෙලාවල් තියෙනවා. එතකොට මෙන්න මේකේ මෙන්න මේ කළු පාටින් මම ඇදලා තියනව නේද සීමාව. මම මේ කළු පාටින් ඇදලා තියෙන්නේ. ඔය කළු පාටින් ඇදලා තියෙන එක එක්කෝ වැලි වැටියක්. වැලි වලින් හැදිච්ච බැම්මක් වගේ එකක්. අපි කියනවා වැලි වැටියක් කියලා. වැලි වැටියක්. එහෙම නැත්නම් කොරල් පර වැටියක්. right. කොරල් පර වැටියක්. ඒ වැටියෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තියෙන්නේ. අර වැටියට වඩා ඉහළ මට්ටමට මුහුද වතුර වැඩි වෙනකොට විතරක් මුහුද වතුර මෙන්න මේ කැලලට මොකද වෙන්නේ? එකතු වෙනවා. අර අපි කියන්නේ වඩදිය කාලේ කියන්නේ. ඔය අහන වඩදිය බාදී කියලා જાතිය. ඔය වඩදිය බාදී කරන වලහලදී භූගෝලය වල 7 දී හෝ 8 දී භූගෝලෙට කියලා දෙනවා. ඔය වඩදිය බාදී කියන්නේ. වඩදිය බාදී right. ඒ වඩදිය කාලේ ඒ කියන්නේ මුහුදේ දිය වැඩි වෙන කාලේ අර මේ වැලි වැටිය සහ කොරල් පර වැටියට වඩා ඉහළින් මුහුදු වතුර මෙන්න මේ චූටි ජලාශ කැලලට එනවා. එතකොට බාදිය කාලෙට අර වැලි වැටියට පල්ලෙහෙන්ද මම මේක හරස් පැත්තට මෙන්න මෙහෙම අඳින්නම්කෝ.
මම මෙන්න මෙහෙම අදින්නම් ওই රූපෙම මෙහෙම තමයි කොරල් පර වැඩි තියෙන කියලා හිතන්න කරයි පල්ලෙහාටම කොරල් පර වැඩි තියෙනවා right සමහර කාලවල මේ ඇවිල්ලා පුතේ මුහුදු මට්ටම මුහුද right මේ හරස් කඩක් right මේ කොරල් පර වැඩියට එහයින් ඉන්නවා අපි ඔය කිව්ව කලපු එතකොට මෙන්න මේක සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තියෙන්නේ මේක සහ මේක සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තියෙන්නේ මේ මැද තියෙන වැටියේ මේ මැද වැටිය එක්කෝ වැලි වැටියක් එක්ක කොරල් පර වැටිය මුහුද වඩදිය කාලේ තියෙනනේ වඩදිය කියලා කාලයක් තියෙනවා මුහුදු මට්ටම වැඩි වෙනවා පුතේ ඒ වඩදිය කාලෙදී මුහුදු මට්ටම මෙන්න මීට වඩා ඉක්මම වෙනකොට මෙන්න මේ රැල්ල මෙහෙම ඇවිල්ලා මේක ඇවිල්ලා මේක දිගේ නේද මේ පැත්තට ඇවිල්ලා මේකත් එක්ක මේක සම්බන්ධ වෙනවා එතකොට මුහුදේ තියෙන වතුරයි මේකේ තියෙන වතුරයි මොකද වෙන්නේ මිශ්‍ර වෙනවා එතකොට මුහුදේ වතුරයි මේකේ වතුරයි මොකද වෙන්නේ මිශ්‍ර වෙනවා හරි ඊට පස්සේ බාදිය කාලේදී ආයසරයක් මේ වැඩිපුර වතුර ටික මොකද වෙන්නේ වැඩි ලෙවල් එක අඩු වෙනවා හරි මුහුදේ වතුර ලෙවල් එක අඩු වෙනවා මුහුදේ වතුර ලෙවල් එක අඩු වුණාම මොකද වෙන්නේ ආයසරයක් හරි කොරල් පර ලේයර් එකන මොකුත් වෙන්නේ නැහැ හරි ඒක එහෙමම තියෙනවා right එතකොට මේකයි වෙන්න වෙනවා හැබැයි මතක තියාගන්න මේකෙත් එතකොට අනිවාර්යයෙන්ම කාලයකදී හරි මුහුදත් එක්ක එකතු වෙන නිසා මේකෙත් තියෙන්නේ කියූල් දිය කියලා මතක තියාගන්න පුතේ මං කියපු දේ පැහැදිලි නේද මේකෙත් තියෙන්නේ කියූල් දිය කියලා මතක තියාගන්න මේකෙත් තියෙන්නේ කරදියයි මිරිදියයි මිශ්‍ර වෙච්ච කියූල් වතුර කියලා මතක තියාගන්න මේකෙත් තියෙන්නේ පුතේ කරදියයි මිරිදියයි මිශ්‍ර වෙච්ච කියූල් වතුර කියලා මතක තියාගන්න ස්ලෝ වුණා එතකොට මෙන්න මේ වගේ ප්‍රදේශයකට තමයි අපි කියන්නේ කලපු කියලා කලපු තේරුණු කට්ටිය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න පුතේ මේක තේරිච්ච කට්ටිය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න මම මේ කියපු කතාව right කලපු හරි ඔය කලපුවක්ම නිර්වචනය කරන්න විභාගයට එන්න පුළුවන් ඈ කලපුවක් යන නිශ්චිත කාලයකදී පමණක් නිශ්චිත වශයෙන්ම මුහුදෙන් වෙන වෙලා පවතින කාලයකදී පමණක් මුහුදත් එක්ක සම්බන්ධ වෙන ඒ කියන කාර්යයක් නෝ මම මේ රූපේ දාන්නම් දරුවනේ මෙන්න මෙතනට මේක මේ පන්ති හිටියනම් මම රූපය දැන් තමයි කියලා දෙන්නේ මට මේ ඊට වඩා ලස්සන රූපයක් අඳින්න පුළුවන් බෝඩ් එකේ right මෙතනදී අඳින්න බෑ මේකෙන් හරි කලපුව හරි එතකොට මේ කලපුව වල වැදගත්කම බලන්න පුතේ සුවිශේෂීව නේද ඉස්සෝ කකලුව බෙල්ලෝ එයාලා බහුලව වේදන නිසා එයාලා දීව්‍ර කටයුතු වලට අනිවාර්යයෙන්ම ගොඩක් වැදගත් බෙල්ලෝ මොකටද දීව්‍ර කටයුතු වලට බෙල්ලෝ කන්නේ නැහැ ඔව් පුතේ එහෙමයි ලංකාවේ අය බෙල්ලොන්ව කන්නේ නැහැ නමුත් ඔයාලා බලන්න චීනයේ කට්ටියගේ එහෙම සාමාන්‍යයෙන් කොරියන් කට්ටියගේ බෙලි සුප් කෙලින්ම මේ එයාලගේ ප්‍රධාන ආහාරය බෙල්ලුව එයාලා බෙල්ල හොදලා බෙල්ලොන්ගේ අස්සේ තියෙන කෑල්ල අරගෙන සුප් හදහද නේද අපි ආයේ බෑනේ ඉතරහොනත් අපිට එනේ බෙල්ලෝ හරි ඒ වගේ දේවල් තියෙනවා ඒක ඉතින් මතක තියාගන්න එහෙම දේවල් තියෙනවා ඒ ආහාර සංස්කෘතිය වෙන එයාලගේ රයිට් අපේ සහ එයාලගේ අතර වෙනස්කම් තියෙනවා රයිට් ඉතින් බලමු මසුත් කන්නේ කියලා නේද මොකක්ද මම ඔය ගම්මුවේ සහ මේ ඔය ටිකේ රූපේ තමයි මම මේ දරුවනේ
හරි මම හිතන්නේ ඒක පැහැදිලි ඇති එතකොට කඩොල්ලාන ශාක වලින් නේද සමුද්‍ර කාදනය දැන් මෙතන මේකෙදි මේ කඩොල්ලාන ශාක තියෙන නිසා මේ මුහුදු වතුර ඇවිල්ලා එක පාට පෘථිවි මේ ගොඩබිමට වදින එක මොකද වෙන්නේ නවතිනවනේ ඒ කියන්නේ මේ කඩොල්ලාන ස්තරයෙන් මොකද වෙන්නේ මේ මුහුදු වතුර બ્લોක් කරනවානේ හරි එතකොට બ્લોක් වෙනවනේ නේ එතකොට ඒ બ્લોක් කරලා ඒකම මෙන්න මේ ගොඩබිම කාදනය වෙන එක නතර වෙනවා ගොඩබිම කාදනය වෙන එකෙන් ආරක්ෂා වෙනවා හරි ඒක එතකොට අපි යන් ඉතින් ඉස්සරහට ගංගා ආශ්‍රිත පරිසර ගංගාවක් ආශ්‍රිත පරිසර ගැන පොඩ්ඩක් කතා කරන්න යන්න ඕනේ ගංගා ආශ්‍රිත පරිසර සාමාන්‍යයෙන් මේ ගංගාවක් පටන් ගන්න තැන ඉඳලා හරි ඒක මේ මුහුදට ගලාගෙන යන කල් කියන පරිසරයට තමයි කියන්නේ මොකද්ද ගංගා ආශ්‍රිත පරිසරය කියලා කියන්නේ. එතකොට මේ ගඟ පටන් ගන්න තැන ඉඳලා මම ඒක වගුවට දාන්න යන්නේ නෑ නේද? වගුවට දාන්න නැතුව වෙනම දාන්න මෙන්න මෙහෙම ගංගාව දෙපැත්තේ තියෙන පරිසරයට තමයි ගංගා ආශ්‍රිත පරිසරය කියලා කියන්නේ. හරි? ගංගාවක් ගඟක් පටන් ගත්ත තැන ඉඳලා හරි ඒක මුහුදට වැටෙන කල් ගඟ දෙපැත්තේ පරිසරයට තමයි කියන්නේ ගංගා ආශ්‍රිත පරිසරය කියලා. එතකොට ඒකට අයිති උදාහරණ මොනවාද? පිටාර තැන තියෙනවා, වැලි තලා තියෙනවා, හරි? වගුරු බිම් තියෙනවා, හරි? ඕවා තමයි උදාහරණ. ඊළඟට විල්ලු කියලා જાතියක් තියෙනවා බලමු පොඩ්ඩක් ඒකයි. මේක විල්ලු කියලා තිනවා ඒක විල්ලු කියලා කියන්නේ මේ ගංගාක් ආශ්‍රිතව තෙත්බිමක් හරි තෙත්බිම් වර්ගයක් විල්ලුවක් කියලා කියන්නේ ගඟ දෙපැත්ත ගඟ මැදින් ගලන් යනකොට දෙපැත්ත නිකන් අර හොඳට ගස් පැවිලා හරි හැබැයි දනක් මඩෙන් එරෙනවා ඒ කියන්නේ මේ දනිස්ස ගාවට නිකන් වතුර තියෙනවා විල්ලුව හරි තෙත් තනිකරම වතුර පිරිච්ච හැබැයි වතුරේ තියෙනවා මේ වල් ගස් එහෙම හැදිලා ලොකු ගස් එහෙම හැදිලා තිනවා රයිට් ගංගා ආශ්‍රිත තෙත්බිම් වර්ගයක් තමයි විල්ලුවක් කියලා කියන්නේ. ඒක මතක තියාගන්න ඕනේ. හරි. ගංගාවක් වැසි කාලයේදී පිටාර ගැලීම නිසා පිටාර දැරි නිර්මාණය වේ. වෙහි කාලයට සාමාන්‍යයෙන් ගඟේ වතුර මට්ටම වැඩි වෙනවානේ. ගඟේ වතුර මට්ටම වැඩි වෙනකොට දරුවෝ ගඟ පිටාර යනවා. හරි. ගඟ පිටාර යනවා. ඉතින් ගඟ පිටාර යනකොට ඒ පිටාර යෑමේදී හරි පිටාර තැනි කියන එක නිර්මාණය වෙනවා. ඒකට මේකෙදි පිටාර තැනි වලින් ගන්න දේවල් ගැන මම ඉස්සෙල්ලා ටිකක් කතා කරා කියලා තුනරයි. ඒතර මිදිදී දීවර කර්මාන්තරය උදා ගන්නවා. හරි. මේ හරි. පිටාර හරි. මෙයාලගේ සුවිශේෂී වැදගත්කම් ටික රයි. මිදිදී දීවර කර්මාන්තරය උදා ගන්නවා. හරි. රොන් මඩ වගේ දේවල් අවසාදනය වෙලා හරි. පිටාර තැනි වල පස්සේ ඉසා තාරවත් වෙලා භෝග වගාවලට ඒ වගේම උළු ගඩොල් නිර්මාණ කර්මාන්තරය මේවා යොදා ගන්නවා. හරි. ඔව්වා සාමාන්‍ය විශේෂ වැදගත් කාරණා. ඉතින් ඔයාලගේ ප්‍රදේශේ නම් මම දන්න තරමින් නෑ. නමුත් ඔබට බලා ගන්න පුළුවන් මේ ඔයාලා තැන්නිකුපුර පැත්තට එහෙම එනවා නම් තැන්නිකුපුර ඒ කියන්නේ මේ ඉතන පැත්තට එනකොට ඔයාලට තැන්නිකුපුර පාලම කියලා එකක් එන්න හම්බ වෙනවා. සහ ඔයාලට පුළුවන් මේ ලේවැල්ල හරිය ලේවැල්ල සහ අරුප්පල හරිය හරි ඒ දෙපැත්තෙන් ලේවල් එක පැත්තක් අනිත් පැත්තෙන් අරුප්පල විතර මැදින් ගලාගෙන යනවනේ මහවැලි ගඟ ආන්ගේ මහවැලි ගඟ ගලාගෙන යනකොට හරි ලේවැල්ල පාලම ගාවට ආවනම් පුළුවන් බලාගන්න right ඒ ගලාගෙන යනකොට මේ මැදින් ගඟ යනකොට දෙපැත්තේ හිස් පිට්ටනිය වගේ තියෙනවා දෙපැත්තෙම හරි ගඟ දෙපැත්තෙන් හිස් පිට්ටනිය වගේ සාමාන්‍යයෙන් කවුරුත් ඔය හිස් පිට්ටනිය වල ගෙවල් හදන්න එන්නේ නැහැ ගෙවල් හදලා නැහැ ආන්ගේ හිස් පිට්ටනිය තමයි පිටාර තැන්න කියලා කියන්නේ එතකොට ඒක ඉතා සාරවත් උළුකරුව කර්මාන්තයෙන් පස්ස උදා ගන්නවා කියන එක මතක තියාගන්න ඕන. ඊළඟට අභ්‍යන්තර ජලාශ. අභ්‍යන්තර ජලාශ කියලා කියන්නේ මේ ස්වභාවිකවම නිර්මාණය වෙච්ච හරි මේ විල් සහ පොකුණු. ඒ වගේමයි මිනිසා සහ විසින් නිර්මිත වැවුද
අභ්‍යන්තර ජලාශ කියලා ගන්න. ස්වභාවිකව නිර්මාණය වෙච්ච ඒවායි නේද? අපි අපේ රට ඇතුලේ තියෙන ජලාශ. රට ඇතුලේ තියෙන වැව් සහ ජලාශ වලට තමයි ස්වභාවික ජලාශ කියලා කියන්නේ. නැත්නම් අභ්‍යන්තර ජලාශ කියලා කියන්නේ. ඉතින් ඒවා විදෙත් කලාපෙත් තියෙනවා, වීලි කලාපෙත් තියෙනවා. හරි. ඒ වගේදී මිරිදිය සහිත පරිසර තියෙනවා. ඉතින් ඒ වගේ මොනවද? ඕලු, නෙළුම්, මානෙල්, කිකටියා වගේ දේවල් නේද? මාළු ඉන්නවා, ගෙම්බු ඉන්නවා, මැඩියෝ ඉන්නවා. හරි. ඉතින් එහෙම එකක් ඒත් ඔයාලගේ පැත්තේ නැහැ. හැබැයි නුවරට ආව නුවර වැව ගත්තගේ. නුවර වැව අභ්‍යන්තර ජලාශයක්. ටවුන් එකේ වැව රයිට්. එතකොට ඔයාලා කුරුණෑගල පැත්තට නම් කුරුණෑගලක් තියෙනවනේ පොඩි වැවක් වගේ එකක් මැද. හරි. ඒ පැත්තේ ඒකත් ඇවිල්ලා අභ්‍යන්තර ජලාශයක්. හරි. ඒතර මිනිසා හදපේවත් තියෙනවා නේද? පරාක්‍රම සමුද්‍රයේ කලාව ඒවත් ඇවිල්ලා අභ්‍යන්තර ජලාශ කියලා මතක තියාගන්න. ඉතින් මේ වගේ වැදගත්කමත් මොකද්ද? ඒවත් කෘෂි කර්මාන්තර ජලය සපයන්න යොදා ගන්නවා. ඒ වගේම මිරිදිය දීවර කර්මාන්තය යොදා ගන්නවා. හරි. මාළු අල්ලන්න ගන්නවා. වැව් මාළු කියලා කන්නේ. නේ? අන් යදා වැව් මාළු කියලා කන්නේ right. ඊට පස්සේ තියෙනවා අපිට කරදිය ගැන කතා කරන්න. කරදිය තියෙන්නේ කොහෙද පුතේ? සාගරවල තමයි කරදිය තියෙන්නේ. සාගරවල තමයි පුතේ කරදිය තියෙන්නේ. ඉතින් මම මේ කරදිය පරිසරයට මෙන්න මේක දාගන්නම්. හරි. මේ පාඩම ටිකක් කතා කරන්න තියෙනවා කියලා කිව්වේ මම ඒකයි. මේ පාඩමේ කතාව වැඩි. කතාව වැඩි. ඉතින් මේක ඔබ කියවලාම පුළුවන් නම් පාඩම් කරගන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් මේ ෂෝට් නෝට් එකක් ගහගන්න මම මේක කරනවා වගේ. පෘථිවි පෘෂ්ඨයෙන් වැඩිම ප්‍රදේශයක් වසා සිටින හර්දිය සහිත ප්‍රදේශයක් තමයි අපි කියන්නේ මොකක්ද පුතේ? සාගර කියලා කියනවා. හරි සාගර. ඒතර ඒකේ ඇල්ගීලා බුබාවෝ බෙල්ලෝ මාළු වගේ උන් ගොඩාක් ඉන්නවා right. උඩාරියක් ඉන්නවා හරි. ලොකු දෙයක් නෑ එච්චරයි right. ඊට පස්සේ එයාලගේ වැදගත්කම මොනවද ඕන වෙන්නේ? ජෛව විවිධත්වයෙන් ඉහළයි. ඒ වගේම ලුණු හදන්න පාවිච්චි කරනවා. සාගර ජලයෙන් තමයි ලුණු හදන්නේ. හරි. ඒ වගේම දරුවෝ දීවර කර්මාන්තය අතිශයින්ම මෙහෙ වෙනවා. හරි. ඒතොර සාගර තරංග වලින් විදුලිය උත්පාදනය කරනවා. තාම ලංකාවේ නෑ හැබැයි මේ සාගර තරංග මේ වගේ විදුලිය උත්පාදනය කරන එක තාම ලංකාවේ නෑ. හරි. තාම ලංකාවේ නෑ. ඒ වගේම සංචාරක ආකර්ෂණයේ බහුල පරිසරයක් වෙනවා. දැන් ඔය විදුලිය උත්පාදනය කියන එක ගැන මට මතකයි මං ගාව තිබුණා මේ වීඩියෝ ටික. බලමු අපි රිවියුස් ටික චුට්ටක්. මේ ඔය ශක්තිය ගැන කතා කරන්න තිබ්බ වීඩියෝස් ටිකක්. හරි. බලමු මෙන්න මෙතන තිබුණා tidal power මේ තියෙන්නේ. ඔය වඩදිය බාදිය වල ශක්තිය මේ වඩදිය බාදිය පාවිච්චි කරලා හරි. ඔබට මේ පේන්නේ නෑ නේද මගේ ස්ක්‍රීන් එක පේනවද? පේනවනේ. ස්වල්ප වෙලාවකින් වීඩියෝ එක ප්ලේ වෙයි පොඩ්ඩක් ඉන්න. වේගයක් තියෙනවනේ. මේ වේගයට ප්ලේ වෙයි. හරි. මෙන්න බලන්න ටයිටල් එනර්ජි මේ මුහුදේ නේද රට. මේ මුලින්ම කතා කරලා තියෙන්නේ මොනවද මේ ටයිටල් ඒ කියන්නේ වඩදිය බාදිය කියන්නේ මොනවද කියලා තමයි කතා කරලා තියෙන්නේ. මම හිතනවා ඔයාලා Google එකේ ඉගෙන නැති මේ වඩදිය බාදිය කියන්නේ මොනවද කියලා. හරි. මේ සූර්යයා සහ සඳ එකට ඕවර්ලැප් වෙනකොට අපේ පෘථිවිය ගාවින් යනකොට මේ දෙන්නම හඳත් කියන්නේ සූර්යයත් අපේ සූර්යාගේ ගුරුත්වාකර්ෂණයටයි හඳේ ගුරුත්වාකර්ෂණයටයි දෙකටම මෙන්න මේ හරිය තියෙන
මේ වතුර ටික අහු වෙනවා. එතකොට සාමාන්‍ය ගුරුත්වාකර්ෂණයට වඩා වැඩි ගුරුත්වාකර්ෂණයකින් මෙන්න මේ වතුර මට්ටම ඉස්සෙනවා. හරි. ඔක තමයි වඩදිය කියලා කියන්නේ. හරි. මේ ඔන්න බලන්න තව ටිකකින් එනවා රයිට්. කොහොමද බලමු මෙන්න මේ වඩදිය වාදිය වලින් මේ විදුලි බලාගාරය හදන්නේ කියලා. මේ මෙන්න මේ පේනවා නේද මෙතන මේ මොහොතේ වතුර මට්ටම වැඩි වෙනකොට මෙන්න මෙතන මේ දැන් මේ කලපුවක් වගේ කියලා හිතන්නකෝ මෙන්න මෙතන තියෙනවා පොඩි බැරියර් එකක් බාධකයක් දාලා හරි වතුර මට්ටම අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවනේ ඉතින් මෙන්න මේ බැරියර් එක ඇතුලේ මේ වගේ ටර්බයින් හයි කරලායි තියෙන්නේ ටර්බයින් හයි කරලායි තියෙන්නේ හරි ආයෙත් අපිට නම් මෙන්න ටර්බයින් හයි කරලායි තියෙන්නේ මේ ටර්බයින් හයි කරලා ඉතින් අර වතුර මට්ටම අඩු වෙනකොට ශනිකව මෙහි තියෙන වතුර මට්ටම වැඩි නිසා මේ බටහරහා වතුර මෙහාට විදිනවා. ඒතර මේ ටර්බයින් මොකද වෙන්නේ? කැරකෙනවා. ඊට පස්සේ මේක මේ වාසිය අවස්ථාව මේ කතා කරලා තියෙන්නේ. රයිට්. ඒතර වාසිය අවස්ථාව ලොකුට කතා කරන්නේ මම ඊට පස්සේ ඊළඟට හවුස් සෝලර් ජීවිතම තව වීඩියෝස් ටිකක් තිබුණා මේක තමයි. දැන් ඔකේ ඇති. හරි. එතකොට දැන් අපි කතා කරමින් හිටියේ මෙන්න මේ සාගර තරංග මගින් විදුලි උත්පාදනය කිරීම ගැන. හරි. තව ඊට වඩා තව ක්‍රමයක් තියෙනවා. ඒක මම නිකන් මෙතන ඇඳලා පෙන්නන්නම්. මට ඒක ඒ වීඩියෝ වල තිබුණේ නැහැ. ඒකෙදි මෙන්න මෙහෙම සාගර රළ මෙහෙම තියෙනකොට මේවට පාවෙන විදුලි බලාගාර කියලා කියනකොට මෙන්න මේකේ මෙන්න මේ වගේ පාවෙන මේකක් තියෙනවා. හරි. ඊට පස්සේ පාවෙන මේකට යටින් ආම් එකක් සෙට් කරලා තියෙන්නේ. හරි. මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මේක යටින් මෙහෙම ආම් එකක් යටින් තියෙන ආම් එකක් සහ යටින් තියෙන මේ වගේ වීල් එක. හරි. රෝදයක් වගේ එකක් තියෙනවා. මේ වගේ වීල් එකක් තියෙනවා. මේ වීල් එකට මේ මෙහෙම බාර් එකක් සෙට් කරලා තියෙන පොඩි බාර් එකක්. හරි. මේක විතර සෙට් කරලා තියෙන්නේ. මෙන්න මේ වීල් එක කැරගෙන වීල් එක රෝදයක් මේක. හොඳද? මේක රෝදයක් අර කෝච්චියේ රෝද කරකිනවා වගේ තමයි මේ කෝච්චි කියන්නේ මෙයා මේ දැන් අපේ කෝච්චි නෙමෙයි හරි ඉස්සර තිබුණු කෝච්චිය හරි මෙන්න මේක සම්බන්ධ කරලා තියෙනවා හරි උන මෙන්න මේ මුහුදු මට්ටම හරි මුහුදේ රළ උඩ පල්ලෙහා යනවනේ නේ උඩ පල්ලෙහා යනකොට මේක උඩ පල්ලෙහා යන මේ ඔබ්ජෙක්ට් එක උඩ පල්ලෙහා යනවා. එතකොට මෙන්න මේ ආම් එක උඩ පල්ලෙහා යනවා. එතකොට මෙන්න මේ වීල් එක මොකද වෙන්නේ? මෙහෙට කරකිනවා.
මේ රෝ මෙහාට කරගෙන මේක පල්ලෙහාට ඇති මෙහි වෙලා මෙහෙමනේ මේ වීල් එක කරගෙනවා මේක උඩ පල්ලෙහා යනකොට එතනද මේක සෙට් කරලා තියෙන්නේ මේ වීල් එක කරගෙනවා ඒක කරගෙනකොට මේ වීල් එක කරනකොට මේ වීල් එක සෙට් කරලා තියෙනවා පුතේ ජෙනරේටර් එකට ටර්බයින් එකට ජෙනරේටර් එකේ මොනේ මේ වීල් එක සෙට් කරලා තියෙනවා ටර්බයින් එකට ජෙනරේටර් එකට right ජෙනරේටර් කියලා කියන්නේ උත්පාදකය කියන එක right ජෙනරේටර් එක මෙන්න මේක සෙට් කරලා තියෙනවා විතර මෙන්න මේ ජෙනරේටර් මේක කරගෙනවනේ කරගෙනකොට මොකද වෙන්නේ ජෙනරේටර් එකෙන් කරන්ට් එක හැදෙනවා ඉතින් මේවට කියනවා පාවෙන විදුලි බලාගාර කියලා ලංකාවේ මේව නෑ තාම right ලංකාවේදී මේවා හදන්නෙත් නැති වෙයි නේද පුළුවන් නම් රටින් ගෙන්නයි කරන්ට් එක කොමිස් එකක් තියාගෙන හරි කමිෂන් එකක් තියාගෙන රටින් කරන්ට් එක ගෙන්නලා දාන කරනකොට තමයි ලංකාවේ ඉන්නේ මේවා මෙහි හදන එකක් නම් නෑ හරි ඒක ඔයාලා try කරන්න ඉතින් මේවා මේ මෙන්න මේක බාර් එකක් right මේක සම්පූර්ණයෙන් මේ වගේ දණ්ඩකින් හයි කරලා තියෙන්නේ මෙන්න මෙතන හරි එතකොට මේක පල්ලෙහාට එනකොට මෙන්න මේක නේද උඩ පල්ලෙහා යනකොට මේක උඩ පල්ලෙහා යනකොට මේක කරකිනවා හරි අතුස්සන්න මේක පැහැදිලි කට්ටිය මේ රැල්ල නිසා මේ වස්තු උඩට පල්ලෙහාට යනවා හරි මේක මේ උඩ පල්ලෙහා යනකොට මේ රෝදේ මොකද වෙන්නේ කරකිනවා ඉතින් මේ රැල්ල වේගින් උඩ පල්ලෙහා යනකොට මේක වේගින් කරකිනවා අනික මේවට ගොඩක් අර මේ ප්‍රතිරෝධය එහෙම දාලා තියෙන නිසා මේක හිමීට කරකුණත් ඒක කරකින එක වේගවත් කරලා ගන්නවා මෙන්න මේකෙදි හරි ලොකු වේගකින් කරකින්නේ නැහැ ඉතින් මේක නමුත් තරමක් හරි කරන්ට් එක හදාගන්න පුළුවන් මේ ක්‍රමයට ඒක තමයි ඒකේ කේස් එක දැන් ඊට පස්සේ අපි තෙත් බීම් ගැන තෝම ටිකක් කතා කරලා මට තෙත් බීම් ගැන කතා කරද්දි මතක් වුණා පහුගිය දවස්වල තෙත් බීමක් පොඩ කරලා හරි අතන කේස් එකක් තිබුණා තව අර තෙත් බීමකට දාන්න කියලා කුණු ගොඩක් ගෙනල්ලා පිටරටකින්ද පොදු නේද ලොකු ප්‍රශ්නයක් වුණානේ තෙත් බීමක් මොකටද ඕන වෙන්නේ තෙත් බීමක් කියලා කියන්නේ ගඟක වතුර වැඩි වෙන කාලෙට ගඟේ වතුර පිරීලා මේ වගේ ගඟ වගේම වෙන බීමකට හරි වගුරක් කියලා වගුරු බීමක් කියලා කියනවනේ නේ හරි ඒතර වර්ෂාව වැඩි කාලෙට ගඟට යන වතුර ටික මෙන්න මේකට තමයි ගලාගෙන ඉන්නේ සාමාන්‍යයෙන් කොළඹ එහෙම ගොඩාක් ඉදිකිරීම් තෙත් බීම් වලින් තමයි කරලා තියෙන්නේ ඒ කියන්නේ තෙත් බීම් කොට කරලා තමයි ගොඩක් ඉදිකිරීම් කරන්නේ ඒක ඇත්තට හොඳ වැඩක් නෙවෙයි හරි එතකොට මේ වර්ෂා ජලයෙන් වැඩි කාලයක් වතුරෙන් යට වෙලා තියෙනවා නම් ඒක මේ වගුරු බීමක් බීමක් කියලා කියන්නේ උතුරාදවල නයි එතකොට මේ වැඩි කාලයක් කියන්නේ මේකේ වතුර ලේසියෙන් බහින්නේ නැහැ අන්න ඒකයි වැඩි කාලයක් කියන්නේ right මේ තෙත් බීමක වතුර බහින්නේ නැහැ ලේසියෙන් මේක වැවක් වගේම තමයි නමුත් වැවක් නෙවෙයි අර වැහි වතුර පිරලා තියෙන්නේ ඒතර මේකේ මෙරිදිය කරදිය වගේ නේද ඒ වගේම මිනිසා විසින් නිර්මිත තෙත් බීමුත් තියෙනවා ඉතින් මේකේ වැදගත්කම ගැන තමයි මේකේදී ගම් වතුර පාලනය අර සාමාන්‍යයෙන් ගම් වතුරක් ඇති වෙන්න තියෙනකොට ඒ ගම් වතුරේට අදාළ වතුර ටික මේ තෙත් බීමේ රැස් වෙනවානේ එතකොට ඒක මිනිස්සුන්ට හානියක් නෑ තෙත් බීමේ කේවල් හදන්නේ නෑනේ කවුරු හරි ඒ වගේම තමයි භූගත ජල ප්‍රභව පෝෂණය කරනවා මේකේ ඒ කියන්නේ මේක ගොඩ කාලයක් මෙහෙම ගොඩ කාලයක් මේ වතුර මට්ටම තියෙනවා කියලා කියන්නේ මේක යට භූගත ජල මට්ටම වැඩි කියන එකනේ හරි ඒ වගේම ජලාධාරවල ස්ථායීතාවය පවත්වාගෙන යනවා දේශගුණික විපර්යාස අවම කරනවා සහ ඉහළ ජෛව විවිධත්වයක් තියෙනවා පුතේ මේකට මේ විවිධාකාරයේ කුරුල්ලෝ එහෙම වෙනවා මේකට කුරුල්ලෝ ඒ කුරුල්ලොන් මේකේ මාළුවක් ඉන්නවා මේකේ වතුර බොන්න ගවිදු සත්තු වෙනවා රයිට් නේ ඉතින් ඔය වගේ වැදගත්කම් කීපයක් තියෙනවා පුතේ මේ තෙත් බිම් වල හරි ඒතර ඒක හොඳට මතක තියාගන්න ඕනේ ඉතින් ওই විදිහට අපි ජලජ පරිසර පද්ධති ගැන පුතේ කතා කරලා ඉවර කරා අපි එන ලබන සතියේ කතා කරමු දරුවනේ ස්වභාවික භෞමික පරිසර පද්ධති ගැන හරි මම මේ නෝට් එක ඔයාලට අප්ලෝඩ් කරනවා එහෙනම් දරුවනේ අදට අපි පන්තිය නිමා කරමු ඔයාලා හැමෝටම සුබ සතියක් වේවා පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න